ආර්යාව හේවත් එහෙම නැත්නම් ස්වාමි දියණිය වෙමින් 16ක් වෙලා හිටපු මෙයාගේ ආර්යාවට හොඳටම වද දුන්නා. ආන්නේ වදය ඒ කර්මයේ පිටුපසින් ඇවිල්ලා මෙයාගේ වාරේ පැමිණුණා. දැන් අන්ත දුක් විඳිනවා. අවසානයේ හිතුණා මේ දුක්ඛිත ජීවිතය මට මොටද මීට වඩා හොඳයි එල්ලිලා මැරෙන්න ඕන. පින්වතුනි මිනිසුන්ගේ හිතවලට එහෙම සිතුවිලි එනවන ජීවිතේ නොයේක් දරා ගන්න බැරි දුක් ආවම තමන්ගේ ජීවිතේ නැති කරගන්න හිතෙනවා. ඒ අතෝ අසරණයි පිහිට වෙන්න ඕනි. තමන්ගේ ජීවිතේ එපා වෙන මට්ටමට කලකිරෙන මිනිස්සු ලෝකේ ඉන්නවනේ. ඉතින් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තනියම හුදකලාවේ පහන් දොර වනාරණකට වැඩම කළා. මේ තරුණියත් ලණුවක් අතේ අරගෙන දැන් එන්නේ ආයෙනම් මම ගෙදර යන්නේ නැහැ. මේ වනේ එල්ලිලා මැරෙනවා. තොණ්ඩුව බෙල්ලට දාන්න ඔන්න මෙන්න තිබියදී බලනවා වටපිට කවුරුවත්ෝ ඉන්නවද? දකින්න බලන්න කෙනෙක්. ඒ 16ගේ මානසිකත්වයනේ. මැරෙන්න යද්දී ආයේ මොකටද වටපිට බලන්නේ? නමුත් වටපිට බැලුවා කවුරු හරි පේන කෙනෙක් ඉන්නවද? 16ක් ලෙස යටහත් පහත් ජීවිතයක් ගත කරලා ඒ මානසික මට්ටම එතනින් ප්‍රකට වුණා. අන්නේ වෙලාවේ ඒ භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේ උත්තම දමනයට උත්තම සමනයට පත් වෙලා රැස් විහිදුවමින් ඒ වනාරණේ වැඩ ඉන්නවා. වනාරණේ වැඩ ඉන්නකොට බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ රශ්මි මාලාව ගස් අතරින් වැල් අතරින් මල් අතරින් අතු අතරින් දිගන්තයට පැතිරිලා යනකොට මේ තරුණියට දුක අමතක වුණා. මරණය අමතක වුණා. ඒ සියල්ල අමතක වෙලා කිසිදාක නුදුටු අසිරිමත් සිතුවමක් වනාරණක අහෝ මේ තරම් ආලෝකයක් මහා ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩලා මට පිහිට වෙන්න බුදුරජාණන් වහන්සේ ළඟට යටහත් පහත්ව මේ තරුණිය ගමන් කළා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ළඟට යද්දී ඇයට හිතෙනවා දැන් කුණු ඇඳුම් ඇඳගෙන ඉන්න 16 කෙල්ලක්නේ. කින්නකෝ භගවා මාදිසානම්පි ධම්මං දේශේති යමහං සුත්වා ඊතෝ දුක්ඛ ජීවිතෝ මුච්චේය. අනේ මටත් දහම් දේශනා කරයි දේ භාග්‍යවතුන් වහන්සේ. ශාක්‍ය කුලේ ඉපදිච්ච මේ රාජකුමාරියෙක්නේ මං වගේ 16ක් දිහා හැරිලවත් බල්ලා කතා කරයිද? මේ වැඩම කරලා ඉන්නේ පිහිට වෙන්න. ජීවිතය දෙන්න මේ වැඩම කරලා ඉන්නේ සුගතිය සැනසීම නිවන් සුව ලබා දෙන්න. ඇයට හිතුනේ නෑනේ. ඇය බුදුරජාණන් වහන්සේ ළඟට ලං වෙනකොටම රජ්ජුමාලේ කියලා ආමන්ත්‍රණය කළා. මා වෙත පැමිණෙන රජ්ජුමාලාවෙනි අහං අනුශාසාමි මම ඔබට ධර්මයේ දේශනා කරන්නම්. ඇය ඒ සිරිපතුල් වන්දනා කළා තැන්පත් වුණා. බුදුරජාණන් වහන්සේගේ සිරි මුවමඩලින් මధుර මනෝහර අමා දහම් මතුවෙවි ආවා. ඒ මතුවෙච්ච බණ කතාව මේ බණ පොතේ නෑ. හරි ලස්සන ධර්ම කතාවක් මතුවෙන්නේ නැති. ඒ කෙල්ලට හිත හදාගන්න තථාගතයන් වහන්සේ මధుර කොට අමා දහම් පරයය කියා දෙන්නේ නැති. ඒ ධර්ම දේශනාව අවසානයේ සාමුක්ඛංශික ධර්ම පරයය හෙවත් චතුරාර්ය සත්‍ය ඇහෙන්න සැලැස්සුවා. ඒ චතුරාර්ය සත්‍ය ඇහෙනකොට මේ තරුණිය සෝවාන් ආර්ය ශ්‍රාවිකාවක් බවට පත් වුණා. සෝවාන් ආර්ය ශ්‍රාවිකාවක් බවට පත් වෙලා ගෙදර යන්න පිටත් වුණේ සිරිපා වන්දනා කළා. තථාගතයන් වහන්සේ වනයෙන් එළියට වැඩම කරලා එක්තරා ගසක් මුල වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණ බව මේ 16 තරුණිය ආර්ය ශ්‍රාවිකාව එම නිවස සියලු දෙනාටම දැනුම් දුන්නා. භාග්‍යවතුන් වහන්සේ නිවසට වැඩමවා ගත්ත දන් පින් දුන්නා. පවුලම ආර්ය ශ්‍රාවක ශ්‍රාවිකාවරු බවට පත් වුණා. බුදුරජාණන් වහන්සේගේ සම්බුතු පිහිටෙන් ඉන්ද්‍රිය පරෝපරියත් ඥාන බලයෙන් ඒ පවුලේ සියලු දෙනා අමා සැනසිලි ලබා ගත්තා. බුදුරජාණන් වහන්සේගේ ඒ අනන්ත අනුහස පස්සේ කාලෙක මේ තරුණිය දිව්‍ය ලෝකෙ ඉපදුනා දෙවඟනක් ලෙස ඇය ප්‍රකාශ කරනවා. භය භේරවෝ දුරාසදෝ සීහෝව ගුහමිස්සිතෝ දුර්ලභායන් දස්සනාය පුප්පං ඕදුම්බරං යතා. ඒ බුදුරජාණන් වහන්සේ ළඟට හැමෝටම කිට්ටු වෙන්න බෑ. සිංහ රාජෙක් වගේ තේජස්වී ජීවිතයක් තියෙන්නේ. දැකීම හරිය දුර්ලභයි. ඕදුම්බර පුෂ්පයක් වගේ දිඹුල් ගහක මල් පිපෙන්නේ නැහනේ. නමුත් දිඹුල් ගහක මලක් වගේ හරිය දුර්ලභයි. ඒ භාග්‍යවතුන් වහන්සේ දැකීම. අනේ මට ඒ භාග්‍යවතුන් වහන්සේ මනුස්ස ලෝකෙදී මුණ ගැහුණා. සෝමං මුදුහි වාචාය මෘදු වූ වචන වලින් මට ආමන්ත්‍රණය කළා. ඒ ආමන්ත්‍රණයෙන් මට මා දහම ඇහුණා. මම මේ ධර්මය අවබෝධ කරගෙන බුදුරජාණන් වහන්සේ නිසා මේ මා සැනසෙල්ල ලැබුවා කියලා
මේ රජ්ජුමාලාව ප්‍රකාශ කළ අදත් දිව්‍ය ලෝකයේ අප්‍රමාණ සැනසෙල්ලකින් සතුටු වෙනම ඇති. පින්වතුනි, ඊළඟ මහා ඥාන බලය තමයි ආසයානුසය ඥානය. කතමං තථාගතස්ස සත්තානං ආසයානුසය ඥානං. ඉද තථාගතෝ සත්තානං ආසයම් පජානාති අනුසයම් පජානාති චරිතම් පජානාති අධිමුත්තිම් පජානාති භබ්භාබබ්බේ සත්තේ පජානාති. බුදුරජාණන් වහන්සේට උතුම් ඥාන බලයක් පිහිටලා තියෙනවා. ඒ ඥාන බලයෙන් පුළුවන් පුද්ගලයන්ගේ අදහස් මාලාව දකින්න. ඉන්ද්‍රිය පරෝපරියත් ඥානයෙන් ශ්‍රද්ධා විරිය ආදී ඉන්ද්‍රියන්ගේ වැඩිම මට්ටම, ආසයානුසය ඥාන බලයෙන් සත්වයන්ගේ චරිත අධිමුත්‍ති අදහස් මොනවද, මේ පුද්ගලයාගේ අදහස මොකක්ද, දෘෂ්ටිය මොකක්ද, චරිතය කොහොම රුචිකත්වයක්ද තියෙන්නේ, මේ ආදී වශයෙන් ඒ සියල්ල බලා වදාරනවා. එහෙම බලා වදාරද්දී තථාගතයන් වහන්සේට පෙනී යනවා මෙයා මේ විදිහට මේ කාමයන් හොයාගෙන ගියාට සැබවින්ම නෙක්ඛම්මයට කැමති. මෙයා මේ පැවිදි ජීවිතයක් ගත කළාට සැබවින්ම නෙක්ඛම්මයට නෙමෙයි කැමති, කාමයන්ට කැමති ආදී වශයෙන් ඔවුනොවුන්ගේ ජීවිත දිහා බලනවා. මෙයා මෛත්‍රියෙන් වගේ හිටියට මෙයාට ද්වේෂය වැඩි. මෙයා ද්වේෂයෙන් වගේ හිටියට මෙයාගේ හිතේ ලොකු මෛත්‍රියකුත් තියෙනවා ආදී වශයෙන් තථාගතයන් වහන්සේ සත්වයන්ගේ පුද්ගල ස්වභාවයන්, මනෝභාවයන් මනාව දකිනවා මේ ආසයානුසය ඥානයෙන්. ඒ වගේම සත්වයන්ගේ කළ පින් නැති බව, නොකළ පින් නැති බව ආදී වශයෙන් ඒ පුණ්‍යාභි සංඛාර අපුණ්‍යාභි සංඛාරයන්ගේ බලය මේ සියල්ල දැක වදාරනවා. මේ විදිහට තථාගතයන් වහන්සේ සත්වයන්ගේ ජීවිත දෙස බල බලා අමා ධර්මයේ දේශනා කරනවා. දේශනා කරද්දී ඕනම කෙනෙකුට ඉන්න ආසනයේම ඒ දහම පසක් වෙනවා. එහෙම පසක් වුන් නැත්තම් අඩුම තරමින් සුගතිය හරි උපදිනවා මරණින් මත්තේ. මතකයි නේද මේ පින්වත් පිරිසට එදා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අසරණ කාන්තාවකට පිහිට වුණා, චණ්ඩාලියකට. රජගහනුවර ඉන්න කාලේ මේ චණ්ඩාලිය උපතින් අවුරුදු 100ක් 120කට ආසන්න වෙවුලා සිඟමනේ යනවා. මහා උදෑසන කාලේ බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමවත්තට සමවැදිලා බලනකොටයි මේ චණ්ඩාලි දැක්කේ පිහිට වෙන්න පුළුවන් සුගතිය යන්න. හැබැයි මගපල නිවන් සුව මේ ජීවිතේ නම් ලබා දෙන්න බෑ. භාග්‍යවතුන් වහන්සේ මහා මුගලන් රහතන් වහන්සේ සමග වැඩම කළා. මේ චණ්ඩාලිය වෙවුලා කබලක් අරගෙන කෑම හොයාගෙන යන මාර්ගය ඉදිරියට භාග්‍යවතුන් වහන්සේ එහෙම වැඩම කරලා හරියට චණ්ඩාලිය ඉදිරියේ නතර වුණා. චණ්ඩාලේ වෙවුලා ඉන්නෝ වගේ වගක් නැහැ, වන්දනා කරන්න ඕන කියලා. බලන්න මේ සිතක හැටි. කාලයක් නොමග ගිය ජීවිතයක්, ලෙහෙසි පහසු නෑ සුමගට එකපාරට හරවන්න. ඉතින් මහමුගලන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මෙලෙසින් නතර වෙලා ඉන්නේ මේ චණ්ඩාලියට පිහිට වෙන්නයි කියලා දැකලා චණ්ඩාලිය ළඟට ගිහිල්ලා ඇහෙන්න කියනවා, චණ්ඩාලි වන්ද පාදානි ගෝතමස්ස යසස්සිනෝ තමේව අනුකම්පාය අට්ඨාසි ඉසි සත්තමෝ. චණ්ඩාලිය, ඔබ ඉදිරියේ ඉන්නේ ඉසි සත්තම වූ සමීප ඉතිහාසයේ පහළ වෙච්ච සත්වන බුදුරජාණන් වහන්සේ වූ ගෞතම බුදුරජාණන් වහන්සේ ඔබට අනුකම්පාවෙනුයි මේ ඉදිරියේ වැඩ ඉන්නේ. අභිප්පසාදේහි මනං අරහන්තම් හිතාදිහි. ඔබේ සිත පහදවා ගන්න මේ උතුමන් වහන්සේ ගැන කිප්පං පංජලිකාවන්ද පරිත්තං තව ජීවිතං. ඉක්මනින් අප්‍රමාදීව දැන්මම වැඳගන්න. ඔබේ ජීවිතය තව නොබෝ වෙලාවකින් අතුරුදන් වෙනවා, ඔබට අහිමි වෙනවා. වෙවුලා බිම වැටුණා, වන්දනා කළා. වන්දනා කරලා බුදුරජාණන් වහන්සේ වඩින තුරාවට බැඳගෙන හිටිය. නොබෝ වෙලාවකින් වැස්සියක් ඇවිල්ලා ඇනලා ඇඟ සිදුරු කළා, මහමග ඝාතනය කළා. නිදා පිබිදයක් බඳුව මේ චණ්ඩාලිය දිව්‍ය ලෝකේ දෙවඟනක් ලෙස ඉපදුනා. අහම්පිරේ දිබ්බ ලෝකේ උප්පන්නෝ, මම දිව්‍ය ලෝකේ ඉපදුනානේ. මනුස්ස ලෝකේ කවුද? බලනකොට චණ්ඩාලියක්. වහාම යන්න ඕනි මට පිහිට වූයේ මුගලන් ස්වාමින් වහන්සේ ළඟට. මුගලන් මහරහතන් වහන්සේ වෙත ඇවිල්ලා සිරිපා කමල් වන්දනා කළා. මට බුදුරජාණන් වහන්සේට වඳින්න යොමු කළේ ආර්යයන් වහන්සේ හින්දායි මේ දෙව් සිරිය මාද ලබන්නේ කියලා අදත් ඇතියේ චණ්ඩාලි නැත්තං ඒ දෙවඟන දිව්‍ය ලෝකෙ පින්වතුනි අසිරිමත් ඒ
භාග්‍යවතුන් වහන්සේගේ ගුණය. එනිසා දුටු දුටු මානි සිත සිතා වන්දනා කරන්නට ඕන ඒ බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණයට. නමෝ තස්ස අදුතියස්ස අමිත පුඤ්ඤ ගුණධරස්ස නමෝ තස්ස විසුද්ධස්ස සම්බඤ්ඤුත භාසුරස්ස නමෝ තස්ස දස බලස්ස සක්ඛ්‍ය සීහ මුනින්දස්ස නමෝ තස්ස අසදිසස්ස සිරිගෝතම ජිනවරස්ස නමෝ තස්ස තපස්සිස්ස දේව බ්‍රහ්ම පූජිතස්ස නමෝ තස්ස සාරතිස්ස පුරිස ධම්ම නරවරස්ස නමෝ තස්ස නායකස්ස පබින්න භය භේරවස්ස නමෝ තස්ස පාරගුස්ස බුද්ධ වීර අනෝමස්ස නමෝ තස්ස භදන්තස්ස භංගරාග විරාගස්ස නමෝ තස්ස භාවිතස්ස භංගදෝස අමෝහස්ස නමෝ තස්ස භිසක්කස්ස ධම්මෝසධදායකස්ස නමෝ තස්ස පණ්ඩිතස්ස අනන්තනය විභත්තස්ස නමෝ තස්ස විමුත්තස්ස ජාති මරණ පහිනස්ස නමෝ තස්ස විසල්ලස්ස පුඤ්ඤ පාප පහිනස්ස නමෝ තස්ස මහන්තස්ස මානත්තිද සෝරතස්ස නමෝ තස්ස සුමේධස්ස අනන්ත ජින කෝවිදස්ස සාධු 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 මුනින්දු ගුණ අස අසා රැය පහන් කරන්නම් සිත් නිවා නෙත් නිවා ඔබේ රුව සිත සිතා දෑත නලලේ තබා පාපියුම් වඳිමි මම් සාධු සාධු සාධු. එක චිත්තෝත්පාදයකින් පින්වත් ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේට වන්දනා කිරීමේ පින චතුරාර්ය සත්‍ය අවබෝධයේ හිම්කොට අපව මේ සසර සතර කතරින් මුදවන උදාර පිනක් බවට පත්වෙනවා. තථාගත බුදුරජාණන් වහන්සේගේ පෙළහර පෑමේ ඥානයේ අග්‍රඵලය තමයි යමක පාටිහාරීය ඥානය කියන්නේ. බුදුරජාණන් වහන්සේට පමණක්ම කළ හැකි මේ ප්‍රාතිහාර්ය ගන්ධබ්බ වෘක්ෂ මූලයේදී දා සිද්ධ කළා. ඒ වගේම බුද්ධ ගයා පින්බිමේ දෙවියන්ගේ සැක සංකා දුරු කරන්න සිද්ධ කළා. ඒ වගේම කපිලවස්තුපුර නුවර ඥාති සමාගමේදී සිද්ධ කළා. ඒ වගේම ඒ ප්‍රාතිහාර්ය තථාගතයන් වහන්සේ පිරිනිවන් වැඩියට පස්සේ තවත් අවස්ථා දෙකක සිද්ධ වෙනවා. ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේගේ ධාතු නිධානෝත්සවයේත් ඒ වගේම තෝපාරාම මහා සෑ සමිඳුගේ ධාතු නිධානෝත්සවයේත් මේ යමක මහා ප්‍රාතිහාර්යය හරි පුදුමයි, හරි ආනිසංසදායක ප්‍රාතිහාර්යයක්. මොකක්ද ආනිසංසය? දකින දකින සියල්ලෝ මගඵල ලබනවා. එහෙම නැත්නම් අවම වශයෙන් සුගතිය හෝපදිනවා. ඒ යමක මහා ප්‍රාතිහාර්ය ඥානය සම්බුද්ධ භූමිය අලංකාර කර වූ හොබයූ පොබයූ උතුම් ඥාන බලයක්. ඒ ඥාන බලයෙන් තථාගතයන් වහන්සේ කුමක්ද සිද්ධ කරන්නේ?
ඉද තථාගතෝ යමක පාටි හීරං කරෝති අසාධාරණං ශාවකේහි. ශ්‍රාවකයන්ට කොහොමවත්ම කරන්න බෑ. බුදුරජාණන් වහන්සේට පමණයි පුළුවන්. උපරිම කායතෝ අග්ගි කන්දෝ පරිවර්තති. එහිදී ජලකඳ ගිනිකඳ පිට කරනවා අනන්ත සක්වලට පෙනෙනසේ. අනන්ත සක්වල කිව්වේ පින් ඇති අය ඉන්නවන යම්තාක් පෙනෙන්න දකින්න. ඒ අයට පෙනෙනසේ මේ දේ සිද්ධ කරන්නේ. දස දහසක් නෙමේ ද්විසහස්‍රී ලෝක ධාතුවේ තියෙනවනේ මහාමේරු පර්වතය. ආන්නේ මහාමේරු පර්වතයේ කුළුණු බවට පත් කරලා තථාගතයන් වහන්සේ ඉරිදියෙන් මවන විශාල සක්මනක්. මේ සක්මන මවල ඒ සක්මනේ සක්මන් කරනවා. සක්මන් කරමින් තවත් බුදුරජාණන් වහන්සේ නමක් මවා ගන්නවා. මවාගෙන දැන් මැව්වට පස්සේ බලාගෙන ඉන්න කාටවත් තේරුම් ගන්න බෑ, දෙවියෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් සත්‍ය වශයෙන්ම තේරුම් ගන්න බෑ කවුද නිර්මිත බුදුරජාණන් වහන්සේ, කවුද සැබෑම බුදුරජාණන් වහන්සේ කියලා. බුදුරජාණන් වහන්සේ මෙලෙසින් ප්‍රාතිහාර්ය දක්වද්දී නිර්මිත බුදුරුව මවාගෙන අහස් කුසේ රුවන් සක්මනේ සක්මන් කරනකොට දිසහස්‍රී ලෝක ධාතුවේ කෙරවලකට වඩිනවා, ආපහු අනිත් පැත්තට වඩිනවා. එතකොට හැම දිනාටම පේනවා. හැම දිනාම හිතන්නේ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේසා ආශ්චර්යමත් ප්‍රාතිහාර්යෙන් යුක්තයි නේද කියන මේ සිතුවිල්ල පමණයි. වෙන වෙන දේවල් ඔවුන්ට කල්පනා වෙන්නේ නැහැ. අහස දෙස බලාගෙන ඉන්නකොට නිර්මිත බුදුරජාණන් වහන්සේ ඇතැම් විට ප්‍රශ්න විමසනවා. අපේ භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙනවා. අපේ භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්න විමසනවා. නිර්මිත බුදුරජාණන් වහන්සේ පිළිතුරු ලබා දෙනවා. මේවා මිනිසුන්ට ඇහෙනවා, දෙවියන්ට ඇහෙනවා. දෙවියෝ ධර්මයේ එතනින් ඉගෙන ගන්නවා, ධර්ම මානසිකාරයකට වැටෙනවා. ඔන්න දැන් ධර්ම මානසිකාරයේ යෙදෙනවා. ඇස් දෙකට ලෝකේ ලස්සනම රූපේ පේනවා, කන් දෙකට ලෝකේ මිහිරිම ශබ්දය ඇහෙනවා. ඒ වගේම හාත්පස දිව්‍යමය සුවඳකින් පැතිර යනවා. මුළු ගතට හමායන මද පවනින් සැනසෙල්ලක් ලැබෙනකොට, ෂඩ්්වාරයටම ඉෂ්ඨකාන්ත ප්‍රියමනාප අරමුණු ලැබෙනකොට කාගේ සිතද විරාගී නොවෙන්නේ? පින්වතුනි, මේ යමක මහා ප්‍රාතිහාර්ය එලෙසින් සිද්ධ කරන තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ ඉන්න අනතුරුව ඒ ශ්‍රී ශරීරයෙන් ජලකඳ ගිනිකඳ එකකට එකක් අමිශ්‍රව, ඒ කියන්නේ මිශ්‍ර නොවි විහිදුවා හරිනවා. ශරීරයේ උඩුකයින් ගිනිකඳ පිට වෙද්දී යටකයින් ජලකඳ පිට වෙනවා. ඒ ජලකඳ ගිනිකඳ අදිෂ්ඨාන කරන ලද සක්වා ධාතුව කොච්චර ඈතද තියෙන්නේ දක්වා පැතිර යනවා. කාටවත් හිංසාවක් නැහැ, කුරා කුහුඹයකටවත්. ඒක මේ ලෝකෙ දකින්න පුළුවන් ඉහළම මංගල්‍යයි ඇස් දෙකකින්. මම කියන්නේ මිනිසුන්ට පමණක් නෙමෙයි, දෙවියන්ට බ්‍රහ්මයන්ට පවා ඒක තමයි දකින්න පුළුවන් ඉහළම මංගල්‍යය. එතනින් එහා ආයේ මංගල්‍යයක් දකින්න ලැබෙන්නේ නැහැ. පින්වතුනි, එලෙසින් ගිනිකඳ ජලකඳ පිට කරමින් එය එන්න විසිතුරු භාවයට පත් කරනවා. ටික වෙලාවක් යනකොට යට ශරීරයෙන් ගිනිකඳ, උඩ ශරීරයෙන් ජලකඳ මේ මාරුවෙන් මාරුවට පෙනෙන්න සලස්වනවා. ඉන් අනතුරුව එක කකුලකින් ජලකඳ, අනිත් කකුලෙන් ගිනිකඳ. ඉන් අනතුරුව එක අතකින් ගිනිකඳ, අනිත් අතින් ජලකඳ. මේ විදියට ශරීරයේ එක පසකින් ගිනිකඳ, අනිත් පසෙන් ජලකඳ. ওই විදියට පවත්වමින් එක කනකින් ජලකඳ පිට වෙන්නේ, අනිත් කනෙන් ගිනිකඳ පිට වෙනවා. මේක දිහා දෙවියන් බ්‍රහ්මයන් සහිත ලෝකයේ මෝ විවර කරගෙන සාදුකාර නම් වලින් බලන් ඉනවා. ඒ වගේ ප්‍රාතිහාර්යයක් කවදාවත් දකින්න හම්බ වෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ නැති ලෝකයක. ඒ විදියට ප්‍රාතිහාර්ය දක්වමින් ඉදිරියට මේ ප්‍රාතිහාර්ය එන්න විසිතුරු කරමින් කොච්චර දුරට මේ දේ සිද්ධ කරනවද කියනවා නම් එකකට එකක් අමිශ්‍රව එක රෝම කූපයකින් ජලකඳ, අනිත් රෝම කූපයෙන් ගිනිකඳ පිටත් කරනවා. පින්වතුනි, මේවා අනන්ත සක්වල දක්වා පැතිර යනවා. එකම තැනකවත් මිශ්‍ර වෙන්නේ නැහැ, ගෑවෙන්නේ නැහැ. ඒක වෙන් වශයෙන් පේනවා. මේවා දැන් නම් මෙහෙම කිව්වට කෙනෙකුට මවාගෙනවත් බලන්න පුළුවන් වේද කියන්න බෑ. හිතින්වත් හිතා මවාගෙන බලන්න බැරි තරම්, ඒ තරම් අසිරිමත් මේ ප්‍රාතිහාර්ය දෙවිවරු දකිනකොට සාදුකේ කියා දෙවිවරුන්ගේ සිත් විරාගී වෙනවා. බ්‍රහ්ම රාජවරුන්ගේ සිත් විරාගී වෙනවා. මේක මොන තරම් පුදුමයිද? මේ ප්‍රාතිහාර්ය ඒ තථාගතයන් වහන්සේ දක්වලා ඉන්න අනතුරුව නැවත දහම් දේශනා කරනවා. සෑහෙන වෙලාවක් මේ දේ සිද්ධ වෙනවා. එතකොට දේවාති දේවෝ කියලා මිනිසු වන්දනා කරනවා. අයම් බ්‍රහ්මාති බ්‍රහ්මෝ කියලා වන්දනා කරනවා. නරසෙට්ඨෝ කියලා වන්දනා කරනවා. විවිධාකාරයෙන් බුදු ගුණ කියා වන්දනා කරනවා. මේවා දකින තරුණ තරුණියෝ ඒකාන්තයෙන් පැවිදි වෙනවා. බුදුරජාණන් වහන්සේගේ මේ ප්‍රාතිහාර්ය දකින තරුණ තරුණියන්ට
වෙන කිසිම දෙයක් රසවත් වෙන්නේ නැහැ. එහෙම පැවිදි වෙච්ච තරුණ තරුණියෝ දහස් ගණන් ලක්ෂ ගණන් මේ බුද්ධ ශාසනයේ ඉන්නවා. පැවිදි වෙලා රහත් වෙනවා. ජීවමාන බුදුරජාණන් වහන්සේ නොමැති යුගයේ ඒ ප්‍රාතිහාර්ය සිද්ධ වුණානේ තූපාරාම මහා සෑ සමුදු ළඟ සහ රුවන්වැලි මහා සෑ සමුදු ළඟ. ඒ දෙස බලා කී ලක්ෂයක් නම් ගිහි ගෙවලින් අයින් වෙලා පැවිදි වෙලා රහත් වුණාද? ඒ නිසා මේ ප්‍රාතිහාර්ය දකින්න ලැබෙන්නේ නම් වාසනාවන්ත කෙනෙකුට තමයි. ඒ ප්‍රාතිහාර්ය මතු යම් දිනක ධාතු පරිනිර්වාණයේදී අනාගතයේ ඇතැම්මිට දකින්න ලැබේවි. පින් ඇති දෙවි මිනිසුන්ට. පින්වතුනි, මේ ප්‍රාතිහාර්ය සිද්ධ කරන බුදුරජාණන් වහන්සේ මිනිසුන්ගේ ඉන්ද්‍රිය දෙස, මිනිසුන්ගේ අධිමුත්තීන් දෙස, මිනිසුන්ගේ අතීත සංසාර ගමන් දෙස, සත්වයන්ගේ සියලු සත්වයන්ගේ බලාවදාරමින් දහම් දෙස දෙසා පෙළහර පාමින් මිනිස් මනස විරාගික කරන්නට, මිනිස් මනස කෙලසුන්ගෙන් මුදවන්නට, පුද්ගල సంతානයේ දෙවි මිනිසුන්ගේ සිත් සතන් වල ඇති අඳුරු සෙවණැලි ප්‍රහාණය කරවන්නට ඒ සම්බුදු බලය යොදාලනවා. ඒ සම්බුදු බලයෙන් සමන්නාගත තථාගතයන් වහන්සේ මේ සිදු කරනු ලබන විස්මිත ප්‍රාතිහාර්ය ආය බුදු කෙනෙකුට හැර වෙනනම් කාටවත් සිද්ධ කරන්න බෑ. හරිම පුදුමයි මේ ප්‍රාතිහාර්ය බලය අසා, ඒ ප්‍රාතිහාර්ය බලය දැකලා එයින් සිත පැහැදිච්ච කෝටි ප්‍රකෝටි ගණනක් සසර දුක්ගිනි නිවාගෙන අමා නිවන් පුර වැද සැනසුණා. ගහුවරිය කියලා මහා තෙරුන් වහන්සේ කෙනෙක් ඒ ප්‍රාතිහාර්ය දැකලා පැවිදි වෙලා රහත් වෙලා ඒ ප්‍රාතිහාර්ය ගැන විසිතුරු කොට දේශනා කළා. සාමඤ්ඤිකානි රහතන් වහන්සේ ගෝධික සුබාහු වල්ලිය උත්තිය අජ්ජුන වජ්ජික වස්සික උත්තරපාල කියන මේ රහතන් වහන්සේලා පැවිදි උනේම මේ ප්‍රාතිහාර්ය බලලා රහත් උනේ ඒ ප්‍රාතිහාර්ය ඇසි අනුහස මෙනෙහි කරලා බුදු ගුණ මෙනෙහි කිරීමේ භාවනාව තුළින්. සාකේත නගරේ ඉපදිලා සවැත් නුවරට ආපු එක්තරා තරුණයෙක් හිටියා උත්තර කියලා. සාකේත නුවර දිනේ කාලකාරාමේ දේශනා වෙන්නේ. මේ තරුණයා සවැත් නුවරට පැමිණිලා ඉන්න කාලේ තමයි අර තීර්ථකයන්ගේ මාන මදය දුරු කරන්න ගණ්ඩබ්බ වෘක්ෂ මූලයේදී යමක මහා ප්‍රාතිහාර්ය සම්බුද්ධත්වයෙන් 7 වන වර්ෂයේදී සිද්ධ කරන්නට යෙදුනේ. එලෙසින් සිද්ධ කරලානේ පියවර 3කින් තෞතිසා දිව්‍ය ලෝකයට ඒ භාග්‍යවතුන් වහන්සේ වැඩම කරේ. යුගන්ධර පර්වතයේ එක සිරිපාදයක්, මහමේරු මස්තකයේ දෙවන සිරිපාදය. ඉන් අනතුරුව තෞතිසාවේ පියවර 2කින් වැඩම කළා කිව්වොත් වඩාත් නිවැරදි. ඒ ගණ්ඩබ්බ වෘක්ෂ මූලයේ සිද්ධ කරපු යමක මහා ප්‍රාතිහාර්ය දකින්නට වරම ලැබුණා අර උත්තර තරුණයාට. ඔහු ආවේ වෙළඳාමේ කටයුත්තක. නමුත් සියල්ල අමතක කරලා පැවිදි වුණා. පැවිදි වෙලා නැවතත් සාකේත නගරයට ගමන් කරලා අපි මේ කතා කරන කාලකාරාම සූත්‍රය මේ උත්තර ස්වාමින් වහන්සේ දා ඇහුවා. කාලකාරාම සූත්‍රය අහලා ඉන් අනතුරුව ඒ උතුමන් වහන්සේ උතුම් අරහත් ඵල විමුක්තියෙන් සැනසීම ලබා ගත්තා. කන්දා මයා පරිච්ඡාතා පරිඤ්ඤාතා තණ්හාමේ සමූහතා භාවිතා මම බොජ්ජංගා පත්තෝ මේ ආසවක්ඛයෝ කියලා ඒ උතුමන් වහන්සේ නිවන් පුර වැද සැනසුනේ යමක මහා ප්‍රාතිහාර්ය ඇති අනුහප දැකලා පිට පහදවාගෙන. පින්වතුනි, අපිත් කවදා හෝ දවසක මේ යමක මහා ප්‍රාතිහාර්ය සම්බුදුරජාණන් වහන්සේ නමක් සම්මුඛයේ දැක්කොත් ආයෙනම් සංසාරෙ දික් වෙන්නේ නැහැ. ඒක සත්‍යයක්මයි. ඉතින් ඒ නිසා මෙව අහලා සිත පහදවාගෙන සිතේ චිත්ත ප්‍රසාදය ඇති කරලා තියාගන්න. මොන්නම හේතුවකින් හෝ යන්න සිද්ධ වුණොත් සංසාරේ හරි වියරුයි හරි නපුරුයි ඉමක් නැහැ කොනක් නැහැ. ඔය සංසාර ගමනේදී කවදා හෝ බුදවරු පහළ වේවි. අන්න ඒ වගේ දවසක හෝ මේ උතුම් ප්‍රාතිහාර්ය දෑසින් දැක ගන්න ලැබෙවිනේ. පින්වතුනි, මතක තියාගන්න. පැමිණිච්ච සංසාර ගමනේ ඉම ගැන කතා කළොත් දන්නවද කවුරුවත්? පුබ්බාකෝටි නපඤ්ඤායති පෙර කෙලවරක් පේන්නේ නැහනේ. ඒ කෙරවලක් නොපෙනෙන සංසාර ගමනේ අසවල් කාලේ මම මේ සත්වයන් අතර හිටියේ නැහැ කියලා කියන්න පුළුවන්ද? කියන්න බෑ. 20 අසංඛේය කල්ප ලක්ෂයකට කලින් මහබෝසත් කුමරු අම්මා කරපිට තබාගෙන පිහිනන කාලේ සාගරේ කොහේ හරි හිටියේ නැද්ද? කොහේ හරි ඉන්නේ නැති මේ අනන්ත සක්වල දුක් විඳින්නේ නැද්ද? අනන්ත දුක් කොච්චර උහුලන්නේ නැතිද? පින්වතුනි, හිතන්න. එහෙම සංසාරික ආපු අපිට නියතියක් තියෙනවා නම් තව අසංඛේය කල්පයකින් හරි සංසාරයෙන් නිදහස් වෙනවා කියලා. නියතියක් තියෙනවා නම් ඒකත් සෑහීමටපත් වෙන්න පුළුවන්. හැබැයි අපිට එහෙම නියතියක් දැන් නැහැ.
එනිසා ඊටාම සිහි කල්පනාවෙන් ආවට වඩා ආගමන දැන් කොහොමත් එකයි. ගෙවිලා ඉවරයි. දැන් ඉන්නේ සුගතියක මිනිස්පුරයේ දුර්ලභ කරුණ ඔක්කොම වගේ ලැබිලා මිනිසත් බවට සම්බුද්ධෝත්පාදයට සද්ධර්ම ශ්‍රවණයට යෝනිසෝ මනසිකාරයට ධර්මානුධර්ම ප්‍රතිපත්තිවලට කල්යාණ මිත්‍ර සංසේවනයට අපි හිමිකම් කීවා නොවේද? අපි හැම දෙනාම හිමිකම් කියලා ඉන්නේ. අපි තරම් වාසනාවන්තයෝ මේ මහ පොළොවේ තවත් ඉන්නවද කියලා කියන්න බෑ. ඇයි පින්වතුනි එහෙම කියන්නේ? අපිට කොච්චර අඩුපාඩු තියෙනවද? නැති බැරිකම් මෙමටයි. රට ජාතියක් මේ වෙලාවේ බොහොම අසරණ වෙලා ඉන්නේ. එහෙනම් ඉතින් අපි කොහොමද වාසනාවන්තයි කියන්නේ? ඒක එහෙම හිතලා හරියන්නේ නැහැ. වාසනාව පින පළ දෙන ආකාර ගණනාවක් තියෙනවා. පින්වතුනි ගොඩනැගිලි ටිකක් ලැබෙන්න, කෑම බීම ටිකක් සුලභ වෙන්න, ඒ වගේම වත්පොහසත්කම් ටිකක් ලැබෙන්න, තනතුරු තාන්නමාන ටිකක් ලැබෙන්න මහ ලොකු විශාල පිනක් හේතු වෙන්න ඕනේ. ඔය සංසාර ගමනේ තිරසංගත සතෙකුට කෑම දුන්නත් ආත්ම භාව 100කදී ආනිසංස ලැබෙනවා නම් ඒ ඇත්තෝ සංසාර ගමනකදී බුදුපසේ බුදු මහරහතන් වහන්සේ නමකට දන් දෙන්දක් පූජා කරලා සැප සම්පත් ප්‍රාර්ථනා කරලා තිබුණා නම් ඔය වගේ දේවල් ඕන තරම් ලැබේවි. එහෙනම් පින්වතුනි සංසාර ගමනේ පින්පුරලා දම්පැන් පූජා කළ බොහෝ දෙනා ලෞකික ලෝකේ ලෞකිකත්වයේ තුල බොහෝ සැප සම්පත් ඇතිව නැති බැරිකම් නැතිව ඇති හැකිකම් ඇතිව ලෝක ජීවත් වෙනවානේ. ඒ පෙර පින කොහේ හෝ බුද්ධ ශාසනයක දන් දීපු පිනයි ඒ පහළ වෙලා තියෙන්නේ. හැබැයි මේ පින පුරාදී එකක් අමතක වුණා. මේ පුණ්‍යෝපනිශ්‍රය මට කල්යාණ මිත්‍රත්වයට සද්ධර්ම ශ්‍රවණයට යෝනිසෝ මනසිකාරයට උපකාර වේවා කියලා ඒ අත්ව කල්පනා කළේ නෑනේ. අන්නේ නිසා සැප සම්පත් ඕන තරම් ලැබුණා. හැබැයි සම්බුද්ධෝත්පාදයක මහිමේ ලැබුණේ නෑ. හැබැයි අපට එහෙමද? දැන් ඒ අත්ව කාලය ඉඳලා සැප සම්පත් විඳලා අවසන් වෙලා යන්නේ කොහෙටද? බොහෝ සෙයින් යන්නේ සතර අපායට. එහෙනම් මේ කකුලවත් දිය කෙලිනවා වගේ ගත කරන සැපයේ ඇති පළක් තිබේද? ඔබම විමසන්න. නිසා අන්‍යයන්ගේ සැප සම්පත් දිහා බල පිට රටවල් වල රට රාජ්‍යයන් වල අපිට වඩා හොඳට දේවල් තියෙනවා කියලා හිතා ඒව දිහා බල අනේ අපිට නෑනේ කියලා අපි අසරණ වෙන්න උවමනා නැහැ. අපිට මොනවා නැතත් බුදුරජාණන් වහන්සේගේ සරණ තියෙනවනේ. බුදු සරණ ලැබෙනවද පව්කාරයෙකුට? බුදු සරණ ලැබෙන්න පුංචි පිනකින් පුළුවන්ද? මම අහන්නේ ඔබෙන්. බුදු සරණ ලැබෙන්න පුළුවන්ද ස්වල්ප කුසලයක් තියෙන කෙනෙකුට? කවදාවත් ලැබෙන්නේ නැහැ. මහා පිනක් තියෙන්න ඕනි. බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ යන්න. ධර්මයේ සරණ යන්න, සංඝ රත්නයේ සරණ යන්න සුළු පටු පිනකට නම් ලැබෙන්නේ නැහැ. එහෙනම් එහෙම සරණ ගිහිල්ලා දන් හැන්දක් දෙන්න කොච්චර පිනක් තියෙන්න ඕනද? මහ විශාල පිනක් තියෙන්න ඕනි. අප්‍රමාණ පිනක් තියෙන්න ඕනි. සුළු පටු පිනක් නම් නෙමෙයි. හොඳට මතක තියාගන්න. එහෙම සරණ ගිහිල්ලා ධර්මයේ අසමින් මේ වගේ රැයක් පහන් වනතුරු කෙරෙන බුදුගුණ දේශනාවක් අහන්න එන්න. ඔබ හිතනවාද මේ පින මේ මනුස්ස ලෝකේ වෙන කිසිම කෙනෙකුට දෙවනි නොවන පළදීමක්. එනිසා හැම දෙනාම ලැබුවේ අන්න ඒ වගේ ආශ්චර්යමත් පුණ්‍ය නිධානයක්. අපි කවුරුවත් අසරණ නැහැ. සමහර ඇත්තෝ ගෙවල සිට මේ උතුම් ධර්ම දේශනාවට සවන් දෙනවා. ඒ හැම දෙනාම වාසනාවන්තයි. ඔබත් වාසනාවන්තයි. මෙවන් බණ කතාවක් බුදු ගුණ කතාවක් කියන්න මාත් වාසනාවන්තයි. මේ රය පහන් වෙද්දී අපි ජීවිතක්ෂයටපත් වුණත් කමක් නැහැ. මේ වඩන්නේ බුද්ධානුස්සති භාවනාව නෙවෙයිද? මේව වඩනකොට ශ්‍රද්ධාව මතුවෙන්නේ නැද්ද? මේ රාත්‍රියේ පුරාවට සිල් රැකෙන්නේ නැද්ද? මේ රාත්‍රියේ පුරාවට වීරියක් වැඩෙන්නේ නැද්ද? මේ රාත්‍රියේ පුරාවට සමතයක් නැත්තම් සතියක් වැඩෙන්නේ නැද්ද? මේ රාත්‍රියේ පුරාට ප්‍රඥාව පහළ වෙන්නේ නැද්ද? මා ඔබෙන් අසන්නේ. පින්වතුනි ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා උල්පතකින් වතුර උතුරනවා වගේ උතුරන රාත්‍රියක් මේ රාත්‍රිය. පුඤ්ඤාභිසන්ද සූත්‍රයේ වදාලා ඔබට මතකයි නේද? පුඤ්ඤාභිසන්දයන් 4ක් තියෙනවා. එකක් තමයි ඒ බුදුරජාණන් වහන්සේ සරණ යාම. බුදුරජාණන් වහන්සේ සරණ ගියොත් මහ විශාල පුණ්‍යස්කන්ධයක් පුණ්‍ය ගංගාවක් සරණ ගිය මොහොතේ පටන් ඒ හදවතින් ගලා එනවා. එයා කවදාවත් නිරේ වැටෙන්නේ නැහැ. කවුද කියන්නේ? බ්‍රහ්ම රාජවරු කියන්නේ මිනිස්සු නෙමෙයි. යේකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපායං පහාය මානුසං දේහං දේව කායං පරිපූර්ණසන්ති. එහෙනම් බුදුරජාණන් වහන්සේ සරණ යන්න
ඒ සරණ යන්න නම් බුදුගුණ හොඳට දැනගන්න. දැනගන්න නම් මෙවන් බුදුගුණ කතාවන්ට නිතර නිතර සවන් දෙන්න. සවන් දිදී ඔබේ ශාස්ත්‍රෝන් වහන්සේ ඔබ හඳුනගන්න. අද බොහෝ දෙනාට ශාස්ත්‍රෝන් වහන්සේගේ ගුණ මහිමය ඇහින්නේ නැහැ. ශාස්ත්‍රෝන් වහන්සේ මෙවන් යමක මහා ප්‍රාතිහාර්යයක් සිද්ධ කළා කියනකොට බොහෝ දෙනාට ඒ කාරණය තේරුම් ගන්න තරම් ශ්‍රද්ධාවක් නැහැ. හැබැයි හොඳට හිතලා බලන්න. අහස් කුසට පැන නැගිලා අනන්ත සක්වලට පේන්න. මහා මේරු යුගඳුරු පර්වත කුළුණු කරගෙන සක්මන් මවාගෙන නිර්මිත බුදුරුවක් මවාගෙන අහස් කුස අනන්ත ආලෝක ධාරා කිරණ කැටි රශ්මි මණ්ඩලයන්ගෙන් ප්‍රභාස්වර කරගෙන වඩිනකොට ඒ අපේ ශාස්ත්‍රෝන් වහන්සේ නේද කියලා කෙනෙකුට හිතන්න පුළුවන් නම් කොච්චරනම් පිනක උල්පතක් වේද. ඒ නිසා ඒ පුණ්‍යාභිසන්දය ඔය හදවතින් ගලා එන ඉඩ දෙන්න. විවිධ විසම මතවාද දෘෂ්ටිපත ඒ වගේම අපේ සිත් නරක කරවන කුණු කරවන සිතුවිලිත් එක්ක ජීවත් වෙන්න එපා. අපරාධි ලස්සන ජීවිතය. මුලින්ම ඔබට කියා දුන්නනේ වේල් ගණන සීමා සහිතයි කියලා. ජීවත් වෙන්න තියෙන කාල පරිච්ඡේද බොහෝම ස්වල්පයි. ඇයි අපි මරණින් මත්තේ දුගතිය යන්නේ? මෙච්චර ලස්සන බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා මේ ලස්සන බණ ඇහිලා අපි එහෙම දුගතිය යන්නේ නැහැ. අපි සුගතියක හෝ ඉපදිලා මේ භව ගමන නිමා කරමු. ඒ බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වුණේ මගේ ශ්‍රාවකයෝ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් වී සසර දුක්ගිනි නිමා කරගෙන සැනසේවි කියලා. ප්‍රතිපත්ති පූජාවයි තථාගත හදවතේ සතුටු වන පූජාව. ආමිස පූජාවත් අවශ්‍යයි. ආමිස පූජාවට නොදෙවෙනි ප්‍රතිපත්ති පූජාවත්, ප්‍රතිපත්ති පූජාවට නොදෙවෙනි ආමිස පූජාවත් එකතු වුණාට පස්සේ ඒ ජීවිතය මොන තරම් අලංකාර ජීවිතයක්ද. දැන් ওই ජීවිතය අද රාත්‍රියම ප්‍රතිපත්ති පූජාවකනේ යෙදී ඉන්නේ. වෙනද වගේ නෙමෙයි. රැ එළි වෙනකන් ඇහි නැහෙන බුදු ගුණයට සාදුකාර නැංවෙනවා. කොහොම හරි ටික ටිකක් හදවත් වලට ඒව ඇතුල් වෙනවා. හැමදෙනාම පින්වන්තයි වාසනාවන්තයි. ඔතන තියෙනවා ප්‍රතිපත්ති පූජාවත්, ඔතන තියෙනවා ආමිස පූජාවත්. ඔය හැමදෙනාටම මේ උතුම් බුදු ගුණ කතාව මතුමත්තේ නිවන් අමාවෙන් සැනසෙන්න ඒකාන්ත පාරමිතාවක් වෙනවා. එසේ වේවා කියලා මම ආශිර්වාද කරනවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ යමක මහා ප්‍රාතිහාර ඥානය ගැන විතරක් කියා දුන්නත් රැයක් මදි. මහා කරුණා සමාපatti ඥානය ඔය හැම ඥානයකටම උපකාර වන ඥානයක්. ඒක පිහිටන්නේ භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේට පමණයි. උදෑසන කාලේ මහා කරුණා සමාපත්තියට සමවදිනවා. ගන්ධකිලි නිමෙස්නේ සිට අනන්ත සක්වල දක්වා බලා වදාරන කවුදෝ පිහිට වෙන්නට පිට ලබන්නට සුදුස්සෙක් ඉන්නේ. හවස් කාලෙත් ඒ ඈත සක්වල සිට ගන්ධකිලිය දක්වාම මේ සත්ව ප්‍රජාව දෙස බලා වදාරනවා. කවුද අද මගෙන් සරණක් ලබන්නේ? කවුද අද මගෙන් අමා බුදු බණ අසන්නේ? කවුද අද චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ? කවුද අද සීලයක පිහිටන්නේ? කවුද අද පැවිදි වෙන්නේ? කවුද අද උපසම්පදා වෙන්නේ? ඒ වගේම අමා ධර්මය අවබෝධ කරගන්න සුදුස්සෝ කොයි දිසාවෙද ඉන්නේ? පින්වතුනි, වැටහෙන්නේ අනන්ත සක්වල ඉන්නවා, ඈත ඉන්නවා කියලා නම්, කෝටි ලක්ෂයක් සක්වලින් ඔබ්බේ නම් තථාගතයන් වහන්සේට පුළුවන් නිමේෂයෙන් එතනට වැඩම කළා අමා දහම් දේශනා කළා ඔහු සුවපත් කරන්න. ඔබ හිතනවාද එහෙම කළේ නෑ කියලා? තථාගතයන් වහන්සේ අවුරුදු 45ක දේශනා කරපු ධර්මස්කන්ධයත් සම්බුද්ධ කෘත්‍යයත් මෙහෙවරත් ඔබ හිතනවාද පොත් 56ක 57ක ලියා අවසන් කරන්න පුළුවන් වෙයි කියලා? අපට අද ලැබිලා තියෙන ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මයත් අර්ථ කතාවත් ටීකාවත් ඔක්කොම එකතු කරත් උපරිම වශයෙන් පොත් 150ක් තියේවි. ඔබ හිතනවාද ඔය පොත් 150 ඒ තථාගත සම්බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් චරිතාපදානය 45 අවුරුද්දක් ගෙවුන හැටි වදාළ ධර්මස්කන්ධයෝ සියල්ලක්ම තියෙනවා කියලා? සියල්ලක්ම නෑ පින්වතුනි. ඒ වුණත් අපට අවශ්‍ය කරන ටික මතු මත්තේ ශ්‍රාවකයෝ නිවන් දකින්නට මෙන්න මේ ධර්මයන් මෞනට ප්‍රමාණවත් කියලා අදිෂ්ඨාන කරපු ධර්මස්කන්ධ ටිකයි අද අපට සුරක්ෂිත වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ. එනිසා ඒ අනන්ත සක්වලට පැතිර විසිර ගිය සම්බුදු මෙහෙවර මහා කරුණා සමාපත්තියෙන් සිද්ධ කරපු මෙහෙවරක්. ඒ භාග්‍යවතුන් වහන්සේ බලා වදාරනවා ලෝකයේ සත්වයන් දෙස ඔබද මාද ලෙස. පින්වතුනි, අපි මේ කරුණාවට මහා කරුණාවට යටත් උනේ නැද්ද? ඒ භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් අපි දිහා බැලුවේ නැද්ද? අපි නෙමෙයි ඔබ දිහා මා දිහා බැලුවේ නැද්ද? ඒකාන්තයෙන් බලාවදාලා. කවද්ද බලාවදාලේ? බුද්ධ ගයා පින්බිමේ වජ්‍රාසනය ගත කරපු දින 7 තුල.
කොහොමද බලාවදාලේ අනාගතයේ මගේ මේ බුද්ධ ශාසනය කොහෙද පිහිටන්නේ? කොච්චර කාලයක් පිහිටනවද? කාගේ අතටද මගේ මේ අමා ධර්මය යන්නේ? ඒ අදහස් කරේ කාගේ කනින්ද මේ අමා ධර්මය ඇහෙන්නේ? ඔහුට මේ ඇහෙන ධර්මය හෘදයාංගම වෙන්නට, අවබෝධ වෙන්නට මා කළ යුතු අදිෂ්ඨාන මොනවද? මේ ආදී වශයෙන් පින්වතුනි, ඔබ මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා උස්මහත් වෙලා හැදිලා වැඩිලා මේ තපෝ භූමියට, මේ පින්බිමට මේ රාත්‍රියේ ඇවිල්ලා මේ බුදු ගුණ අහන්නත්, මේ බුදු ගුණ කියන්නත් ඒ තථාගතයන් වහන්සේ ඒකාන්ත වශයෙන් අදිෂ්ඨානයක් පිහිටුවලා මේ අවස්ථාව අපිට සුරක්ෂිත කරලා දුන්නා. ඒක නෑ කියන්න මොනම දෙවියෙකුටවත් මොනම බ්‍රහ්මයෙකුටවත් බෑ. කාට හරි ඒක පිළිගන්න බැයි නම් එයාට ශ්‍රද්ධාව නෑ. පින්වතුනි, අපිත් මහා කරුණාව ලැබුවෝ වෙමු. ඒ කාන්තෙන් ලැබුවෝ වෙමු. ඒ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා සමාපත්තියේ පීඨ අනුවස අදත් අපි ලබා ඉවරයි. ඇයි අපි දැන් දන්නවා පව් කළොත් සතර අපාය යනවා කියලා. කවුද කියා දුන්නේ? බුදුරජාණන් වහන්සේ. දැන් එහෙනම් පීඨ ලැබිලා නැද්ද? කරුණාව ලැබිලා නැද්ද? පින් රැස් කළොතින් සුගතිය උපදිනවා, දෙව්ලොව උපදිනවා. කවුද කියා දුන්නේ? බුදුරජාණන් වහන්සේ. එහෙනම් අපිට මහා කරුණාව දැන් ලැබිලා. අපි දන්නවා දෙව්ලොව උපදින්නේ පින් රැස් කළොත්. ඒ වගේම මේ ජීවිතේ කවුරු හරි කෙනෙක් සතර සතිපට්ඨානය පුහුණු කළොත්, සමත විදර්ශනා වැඩුවොත් මේ ජීවිතේම මගඵල නිවන් සුව ලැබෙනවා. ඒ උදෙසා මෙයයි මාවත, ඒ උදෙසා මෙයයි ප්‍රතිපදාව, ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය, බෝධිපාක්ෂික ධර්මයෝ අපේ කනින් ඇහුන්නේ නැද්ද? අපට ඇහුණා. එහෙනම් මහා කරුණාවේ පිහිට දැන් ලැබිලා නැද්ද? ඒ කාන්තෙන් ලැබිලා තියෙනවා. ඒ වගේම මේ පින් පුරනකොට, මෙලෙසින් ගුණ පුරනකොට මේ ජීවිතේ අපේ මේ රූපකයට එන්න තියෙන මහ විශාල අකුසල ප්‍රමාණයක් නැති වෙනවා. මැරෙන්න ඉන්න අය මරණයෙන් බේරෙනවා. ආයුෂ දීර්ඝ වෙනවා. කොහොමද දීර්ඝ වෙන්නේ? අත්තේ කච්චානි පාපගානි කම්ම සමාදානානි පයෝග සම්පatti ප්‍රතිබාලහානින විපච්ඡන්ති කියන සම්බුද්ධ ආඥාවට අනුව ඇතැම් අකුසල කර්මයෝ, ඒ කර්මයන්ගේ විපාකයෝ මර්ධනය වෙනවා. මොකකින්ද? පින් පුරනකොට, ගුණ පුරනකොට. මේ පුරන්නේ පිනක් නේද? මේ වඩන්නේ පාරමිතාවක් නේද? මෙහෙම පින් පුරනකොට ඇවිල්ලා තියෙන විශාල කර්ම ප්‍රමාණයක බලයේ ශක්තිය හීන වෙනවා, විපාක වාර අහෝසි වෙනවා. එහෙනම් අපේ ජීවිතයේ මේ ශරීරයට පවා ආරක්ෂාවක් මේ මහා කරුණාවෙන් ලැබුණා නේද? මොන අතින් බැලුවත් ඔබ මා ලැබූ සුරක්ෂිත භාවය මහා කරුණාවෙන් අපි ලැබූ පිහිට මෙතෙකයි කියා කියන්න බෑ. බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමවතින් බලාවදාලේ ජීවමාන ධර්මාන කාලේ හිටපු මිනිසු දිහා, දෙවියෝ දිහා, බ්‍රහ්මයෝ දිහා විතරක් නෙමෙයි, අපි පූජා කරන දන් හැන්ද ඉවසවදාලා මහා කරුණාවෙන් උදෑසන කාලේ, හවස් කාලේ ඔය දෝතින් පූජා කරන මල් දෝති ඉවසවදාලා ඒ භාග්‍යවතුන් වහන්සේ මේ අනාගත යම් තාක් දෙනා මා සිරිපාභියස මල් පූජා කරයි නම් කවුද කෙනින් කෙනා වෙන් වශයෙන් දැකවදාලා ආවර්ජනයක් හා ප්‍රතිපද්දව 20 අසංඛ්‍ය කල්ප ලක්ෂයක් නෙමෙයි, ඕන තරම් කැමැති තරම් ඉතිහාසයක් දකින්න පුළුවන් නම් මේ අවුරුදු 2500ක 600ක අනාගතයේ එකතු වන ශ්‍රාවකයෝ ටික ගැන දකින්න බැරි වේවිද? බුදුරජාණන් වහන්සේ අපට පහළ වන චිත්ත වාරයන් පවා ඒ සියල්ල අනන්ත ප්‍රඥාවෙන් දැකවදාලා. ඒවා එච්චර ආයාසයෙන් දකින්න ඒවා නෙමෙයි, පාරමී ශක්තියකින්, ඥාන බලයකින් ආවර්ජනය හා ප්‍රතිබද්ධව තථාගතයන් වහන්සේට වැටහෙනවා. එනිසා පින්වතුනි, මේ මහා කරුණාවේ පිහිට අපිට ලැබිලා තියෙනවා. අපි අසරණ නෑ, අපි දුක්ඛිත වෙලා නෑ, කන්න බොන්න නැති වෙන්න පුළුවන්. ඒ වගේම බොහෝ අඩුපාඩුකම් තියෙනවා වෙන්න පුළුවන්. මේ තියෙන පිහිටයි සැබෑම පිහිට. අරබා කන්න බොන්න මොනවා තිබුණත් වැඩක් තියෙනවද? සම්මා දිට්ඨියක් නැත්නම්, ශ්‍රද්ධාවක් නැත්නම්. එනිසා මහා කරුණාවේ පිහිට නිසක වශයෙන් ලැබුණා. බුදුරජාණන් වහන්සේ අපි දිහා බැලුවා. ආදිත්තෝ ලෝක සන්නිවාසෝ, මේ ලෝකේ දෙවි මිනිසුන් කෙලස් කින්නෙන් ගිනි ඇවිලලා ඉන්නේ. එහෙම බලනකොට පස්සන්තානම් බුද්ධානම් භගවන්තානම් සත්‍යේසු මහා කරුණා ඔක්කමති. සත්වයන් කෙරෙහි මහා කරුණාව පහළ වෙනවා. අනේ මේ ලෝකේ සත්වයෝ තණ්හා දිට්ඨි මානයන්ගෙන් ගැවසීගෙන, තණ්හා දිට්ඨි මානයන්ගෙන් යට වෙලා,
තණ්හා දිට්ඨි මානයන්ගෙන් මුසපත් වෙලා සතර අපාය දෙසරනේ මොවුන් යන්නේ. මොවුන්ට මම කොහොමද පිහිට වෙන්නේ කියලා බල ඒ මහා කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ පිහිට සලසා දෙනවා. අහංචම්මි තින්නෝ ලෝකෝච අතින්නෝ අහංචම්මි මුත්තෝ ලෝකෝච අමුත්තෝ න කරුණාව පහළ වෙන ඇති. මම සසර දුක්ගිනි රස තරණය කරලායි තියෙන්නේ. අනේ මේ ලෝ සතුන් දුක්ගිනි තරණය කළා නෑ. සංසාර සාගරේ තාම නිමග්නමයි කල් ගෙවන්නේ. මම පිහිට වෙන්න ඕන. මම මිදී ගියා හැම දුකින්ම ලෝකයක් මුදවන්න ඕන. අහංචම්මි දන්තෝ මම දමනය වුණා. ලෝකයේ දමනය කරන්න ඕන. අහංචම්මි අස්සත්තෝ මම අස්වැසිලි ලැබුවා. ලෝකයටත් අස්වැසිලි ලබා දෙන්න ඕන. අහංචම්මි පරිනිබ්බුතෝ මම පිරිනිවුණා. ලෝකෝච අපරිනිබ්බුතෝ මේ ලෝ සතුන් කෙලස් පරිනිර්වාණයෙන් පිරිනිවිලා නැහැ. එහෙනම් සංසාර දුක උරුමයි. පහෝමි ක්වාහන් තින්නෝ තාරේතුම් මුත්තෝ මෝචේතුන් දන්තෝ දමේතුන් සන්තෝ සමේතුන් අස්සත්තෝ අස්සාසේතුන් මට පුළුවන් මේ දමනය නොවූ ලෝකයේ දමනය කරන්න. ශාන්ත නොවූ ලෝකේ ශාන්ත කරන්න. නොහික්මුණ ලෝකේ හික්මවන්න මට පුළුවන්. දහම් නොදත් ලෝකයට අමා දහම් කියා දෙන්න මට පුළුවන්. මෙන්න මෙහෙම බුදුරජාණන් වහන්සේ ලෝකෙ දෙස බලනවා. එහෙම බලනකොට බුද්ධානම් භගවන්තානං සත්තේසු මහා කරුණා ඔක්කමතේ මහා කරුණාව පහළ වෙනවා. ඒ මහා කරුණාවෙන් පිහිට වෙනවා. පිහිට ලබන්නෝ සුවපත් වෙනවා. සදා කාලයට සුවපත් වෙනවා. මොකක්ද සදා කාලයට සුවපත් වීම කියන්නේ? චතුරාර්ය සත්‍ය අවබෝධ වීම. පින්වතුනි, මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නනේ අපි හැම දෙනාගේම මේ උත්සාහය. ඒ උදෙසා සම්බුදු පිහිට කරුණාව මා ලැබුවා කියලා විශ්වාස කරගන්න. මට පිහිටක් තියෙනවා. මම අසරණියෙක් නෙමෙයි. වනාරණක ඉන්න ස්වාමින් වහන්සේ නමක් වුණත්, තනි පංගලමේ කාත් කවුරුවක් නැතුව ඉන්න අම්මා තාත්තලා ඉන්නවා මෙතන. ඒ කවුරු වුණත් කාට වුණත් කියන්නේ ඔබ තනි වෙලා නැහැ. ඔබ අසරණ වෙලා නැහැ. ඔබ පින් නැති කෙනෙක් නෙමෙයි. ඔබ සරණක් ලැබූ පිහිටක් ලැබූ කල පින් නැති කෙනෙක්. සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා මුළු ශරීරේම කුෂ්ඨයෙන් වැසී ගිහිල්ලා සවැත් නුවර දෙව්රම් වනාරණේ බණමඩුවට එන්නේ නෑ. ඈතින් ඉන්නව. ඇයි? මේ හොරිවල ගඳ නිසා පිරිස අතරට එන්න බෑ. පිරිස කොනේ ඉඳගෙන දවසක් දා අමා බුදුබණ අහන්නට අවස්ථාව ලැබුණා. භාග්‍යවතුන් වහන්සේගේ මහා කරුණාවෙන් අහන්නට ලැබිලා අවසන් වෙනකොට මේ කුෂ්ඨ රෝගියා සෝතාපන්න ආර්ය ශ්‍රාවකෙක් වුණානේ. සිංගමන් යදිමින් අගුපිල්වල නිදන මේ සුප්පබුද්ධ දැන් ආර්ය ශ්‍රාවකෙක්. හරි පුදුමයි. ආර්ය ශ්‍රාවක භාවයට පත් වෙනකොට ඒ පින් බලය නිසා කුෂ්ඨ රෝගී නැති වෙලා අතුරුදන් වුණා. පින්වතුනි, අදහා ගන්න, විශ්වාස කරන්න, සිත්හි දරා ගන්න. මේ සුප්පබුද්ධ බුදුරජාණන් වහන්සේගේ පිහිට ලබා ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙලා අස්පනා පිට සියලු දුක්ගිනි නිවාගත්තේ මහා කරුණාව නිසා නොවේද? එහෙනම් ඔහුට මොනව අහිමි වෙලා තිබුණත් යන්නේනමන් නැතුවයි හිටියේ. සැබවින්ම දෙව්රම් වනාරණට ආවේ කන්න යමක් හොයාගන්න. එහෙත් ඔහු හිතුවා මෙච්චර රාජකීයයන් මහා මාත්‍යවරු මේ වැල නොකැඩී දෙවි මිනිසු බණ අහනවා. මමත් අහන්න ඕනි බුදුබණ. මටත් හොඳයි. ආන්නේ චින්තාවෙන් ඇසූ බණපදයෙන් ලැබූ විමුක්තියෙන් කොච්චරනම් ධර්ම මාර්ගයේ දුරක් ගමන් කරලා නිවන් පුර වැද සැනසුණාද? ඔබටත් පුළුවන්, මටත් පුළුවන් බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාවේ පිහිට ලබන්න. ඈත කතරක කාත් කවුරුවත් නැති බිමක මොනතරම් හුදකලාවක තනියෙන් පාළුවේ තනි පංගලමේ කොතනක හරි අසරණ වෙච්ච මිනිස්සු ලෝකේ ඕන තරම් ඇතිනේ මේ මොහොතේ පවා. හැබැයි ඒ කවුරු හරි බුදුරජාණන් වහන්සේ ගැන හිතලා තිබුණා නම් වැඩි ඕනේ දවසකට එක වතාවක් ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති
මෙන්න මෙහෙම ඒ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ජීවිතයේ දවසකට වතාවක් සිහිපත් කළත් එයාත් සරණක් ලබනවා. එනිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ සරණ අදත් විද්‍යමානයි ජීවමානයි. දවසක් දා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ මහා කරුණා සමාපත්තියෙන් ලෝකයේ දෙස බලා වදාරද්දී අහිංසක අම්මා කෙනෙක් පෙනී ගියානේ. බඩ දරු අම්මා කෙනෙක් පුංචි බිලිඳෙක් කුස ඇතුලේ ඉන්නවා. දරු ගැබෝ සවාගෙන බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. කෑම බීම සුලභ වශයෙන් නැහැ. බුදුරජාණන් වහන්සේ දැක වදාලා මේ බඩදරු අම්මා ගර්භණී මාතාව මිය පරලොව ගිහිල්ලා. කවද්ද මිය පරලොව යන්නේ? අජ්ජ කාලං කତ୍වා නිරේ නිබ්බත්තිස්සති අයං ඉද්ධි. මේ ස්ත්‍රිය අදම කලුරිය කරලා නිරේ උපදිනවා. ඇගේ ස්වාමියාවත් ඒ දේ දැක්කද? දැක්කේ නෑ. ඇගේ දරු ගැබට හේතු වෙච්ච ස්වාමියාවත් නොදැකපු විපත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දැක වදාළනේ. යන්නෝනාහං මම ඒකාන්ත වශයෙන් යන්නට ඕන මේ කාන්තාවට පිහිට වෙන්න. හුදකලාවේම වැඩම කළා. හුදකලාවේම වැඩම කළා. ඇගේ නිවසට ඒ වෙලාවේ මේ අසරණ කාන්තාවට පූජා කරගන්න කියලා උයපු පිහපු කිසිම දෙයක් තිබුණේ නැහැ. එකම තලපැදුරක් මිදුලේ වනලා තියෙනවා. දෝත පුරා තලා අරගෙන යන්නෝනාහං තිල භික්ඛං මම ඒ භාග්‍යවතුන් වහන්සේට තල දෝතක් පූජා කරන්න ඕන කියලා දෝතින් අරගෙන පාත්‍රයට පූජා කළා. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් පිළිගත්තා. සුඛිනී හෝහි කියලා වදාලා ඔබ සුවපත් වේවා. මහා කරුණාවෙන් වදාලේ. පින්වතුනි ඉන් අනතුරුව ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩම කළා. ඒ කාන්තාවට ඒ බඩදරු අම්මට අමෘතයෙන් අභිෂේක කළා වගේ දැනුණා. බැලූ අත පේන්නේ රන් රැස් විහිදෙන රන් රැස් විහිදෙන බුදුරජාණන් වහන්සේ. පින්වතුනි එදා රාත්‍රියේ පච්චූස සමයේ කාලං කତ୍වා තාවතින්ස භවනේ ද්වාදස යෝජනිකේ කනක විමානයේ සුත්තප්පබුද්ධෝ විය නිබ්බත්ති. 12 යොදුන් රන් විමානයක නිදා පිබිදියාක් බඳුව මේ දරු ගැබ හරස් වෙලා මල කාන්තාව දෙවංගනක් වෙලා ඉපදුනා. දිව්‍ය ලෝකේ චාරිකාවේ යනවා මුගලන් මහා රහතන් වහන්සේ. විමසනවා ඔබ කවුද මොන පිනකින්ද මේ දෙව්ලොවට ආවේ? ස්වාමීනි අහං මනුස්සේසු මනුස්ස භූතා පුරිමාය ජාතියා මනුස්ස ලෝකේ අද්දසං විරජම් බුද්ධං විප්පසන්න මනාවිලං. ස්වාමීනි මම පෙර ජීවිතේ මනුස්ස ලෝකේ දුප්පත් කාන්තාවක් විරජ වූ නහාතක වූ අනන්ත ගුණ ඇති අනාවිල වූ බුදුරජාණන් වහන්සේ මට දැක ගන්න ලැබුණා. ආසජ්ජ දානං අදාසි අකාමා තිල දක්හිනං අනේ මට දෙන්න දෙයක් තිබුණේ නෑනේ. තල පැදුරෙන් තල දෝතක් අරගෙන මොනව කරන්නද? හැඬු කඳුලින් ඒ පාත්‍රයට මම පූජා කළා. මහා කාරුණික වූ බුදුරජාණන් වහන්සේ පිළිගෙන වදාලා මා කෙරේ අනුකම්පාවෙන් තේන මේතා දිසෝ වන්නෝ තේන මේ ඉදමිජ්ජති මේ ලස්සන දිව්‍ය ජීවිතයේ මේ රැස් වී දෙන ශරීරය ලැබුණේ අන්නේ පිණින්. මේ සියලු සමෘද්ධිය මට ලැබුණේ තලදෝත පූජා කළ පිණින් සිරිපා වන්දනා කළ පිණින්. uppajjantiච මේ භෝගා ඒකේචි මනසෝපියා දැන් නම් මට කැමති දේවල් පහළ වෙනවා. අනන්ත ගුණ ඇති බුදුරජාණන් වහන්සේගේ සිරිපා වඳින්න කියලා දෙවි මිනිසුන්ට සිහිපත් කරමින් තමයි ඒ අසරණ කාන්තාව හැම දුකකින්ම මිදී ගියේ සංසාර කතරෙන් අත මෙදෙන මාවත පසක් කර ගනිමින්. පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා සමාපත්තිය අන්න ඒ වගේ ආනිසංසදායකයි දෙවි මිනිසුන්ට අනන්ත අනුහස්තායකයි. ඊළඟ මහා ඥාන බලය අසාධාරණ සබ්බඤ්ඤුත ඥානය 6 වන ඥානය තමයි අනාවරණ ඥානය. මොකක්ද මේ සබ්බඤ්ඤුත ඥානය සහ අනාවරණ ඥානය කියන්නේ? කතමං තථාගතස්ස සබ්බඤ්ඤුත ඥානං සබ්බං සංඛතම සංඛතං අනවසේ සංජානාති. සබ්බඤ්ඤුත ඥානං සියල්ලම සංඛත අසංඛත ධර්ම. මොකක්ද අසංඛත ධර්මය කියන්නේ? නිවනට නමක්නේ. සංඛත ධර්මය කියන්නේ සසු සියලු නාම රූප ධර්මයන්. ඒවට කියනවා සංඛත ධර්ම කියලා.
මේ සංකත අසංකත සියලු ධර්මයෝ ඉතිරියක් නැතිව දැක වදාරනවා. අන්නේ නිසා එකට කියනවා අනාවරණ ඥානය සම්බන්්‍යුත ඥානය කියලා. එහෙනම් සම්බන්්‍යුත ඥානය සහ අනාවරණ ඥානයට සියල්ලෙන් සියල්ල ආවරණයක් නැතිව පෙනී යනවා. ඒ අනාවරණ ඥානයයි බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන්ට පිහිට වූ ඊළඟ සම්බුදු බලය. මෙන්න මේ කියන ඥාන බල හයෙන් යුක්ත තථාගතයන් වහන්සේ සැබවින්ම සම්බන්්‍යුතයි. නතස්ස අද්දිට්ඨ මිදත්ති කිංචේ අතෝ අවිඤ්ඤාත මජානි තබ්බං සම්බං අභිඤ්ඤාසි යදත්ති නෙයං තථාගතෝ තේන සමන්ත චක්ඛු. නොදකින දෙයක් නොමැති නිසා ඒ භාග්‍යවතුන් වහන්සේ සියල්ල දක්නා ඥානයෙන් යුක්ත වන නිසා සබ්බඤ්ඤූ වනසේක නැත්තම් සබ්බඤ්ඤුත භූමියේ පිහිටිසේක කියලා දෙවි මිනිසුන් ඒ භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. පින්වතුනි, ඒ අනන්ත වූ ගුණ ඇති තුන් ලෝකාග්‍ර වූ බුදුරජාණන් වහන්සේට අපි හැම දෙනාගේම උත්තමාංග නමස්කාරය වේවා. උසභං පවරං වීරං මහේසින් විජිතාවිනං සුවන්න වන්නං සම්බුද්ධං කෝදිස්වානප්පසීදති. උසභ රාජයෙක්සේ පවර වූ උතුම් වූ මහේර්ෂි වූ විජිතාවී වූ ස්වර්ණ වර්ණ ඒ සම්බුදුරජාණන් වහන්සේ දකින කාගේ සිතද පහදින්නේ නැත්තේ? සැබවින්ම දෙවි මිනිසුන්ගේ සිත් ඒකාන්ත වශයෙන් පහදිනවා. හිමවාව අපරිමෙය්‍යෝ සාගරෝව දුරුත්තරෝ තතේව ඥානං බුද්ධස්ස කෝදිස්වානප්පසීදති. හිමාල පර්වතයේසේ මහා සාගරයේසේ තරණය කිරීමට අපහසු, හඳුනා ගැනීමට අපහසු සුවිශාල ඒ වස්තුන් සේ ගම්භීර වූ තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේගේ ඥාන සමාපත්තිය මොනතරම් ගම්භීරද! එවන් ධ්‍යාන වඩන බුදුරජාණන් වහන්සේ දකින කාගේ සිතද පහදින්නේ නැත්තේ? දෙවි මිනිසුන්ගේ සිත් සැබවින්ම පහදිනවා, සත්‍යක්මයි. වසුධායතා අප්පමෙය්‍යා චිත්තාවන වටංසකා තතේව සීලං බුද්ධස්ස කෝදිස්වානප්පසීදති. මහා පොළවේ පමන කළ නොහැක්කාසේ ඒ වගේම විසිතුරු වන ලැහැබින් හෙවී ගැවසී ගත්ත මේ පස්පොළව ජලපොළව වාපොළව මෙතකයි කියා කිව නොහැක්කාසේ එබඳු වූ පළල් වූ විස්තීර්ණ වූ ගැඹුරු වූ සීලයක් ඇති බුදුරජාණන් වහන්සේ දකින ඒ බුදුබණ අහන බුදුගුණ අහන කාගේ සිතද පහදින්නේ නැත්තේ? සැබවින්ම සියලු දෙනාගේ සිත් පහදිනවා. අනිලජෝව අසංඛෝ භෝ යථාකාසෝ අසංඛියෝ තතේව ඥානං බුද්ධස්ස කෝදිස්වානප්පසීදති. අනන්ත ආකාශයේ වගේ ගණන් කළ නොහැකි අහසේ තරු කැට වගේ අනන්ත බුද්ධ ඥාන මණ්ඩලය දකින කාගේ සිතද පහදින්නේ නැත්තේ? ඒවා හිතන හැම කෙනාගේම සිත් පහදිනවා. මේ අපේ සිත් පහදින්නේ අන්න ඒ වගේ ෂඩ් අසාධාරණ ඥාන බලයෙන් යුතු ඒ තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාධු සාධු සාධු. පින්වතුනි, ඒ සබ්බඤුත භූමියේ අනුහස කියාපාන ඊළඟ ඥාන මණ්ඩලය තමයි චතු විසරද ඥාන මණ්ඩලය. විසරදත්වය කියන්නේ ප්‍රතිපුද්ගලයෙක් නැති බව. එතනින් එහා තර්ක කරන්න, විතර්ක කරන්න, හැප්පෙන්න කෙනෙක් නැහැ. එබඳු ඥාන බලයක්, ඥාන ධර්ම හතරක් තථාගතයන් වහන්සේට ඒ සම්බුදුරන් හද මඩලේ පිහිටා තියෙනවා. චත්තාරිමානි සාරිපුත්ත තථාගතස්ස වේසාරජ්ජානි. විසරද බවට පත් වූ, අකම්පිත බවට පත් වූ ආසභඨානේවත් අකම්පිත ස්ථානයට පැමිණ කල් ගෙවීමට හේතු වන ඥාන බල හතරක් තියෙනවා.
ඒ ඥාන බල 4 නිසා පරිසාසු සිංහනාදන් නදති. සියලු දෙව් මිනිස් පිරිස ඉදිරියේ සිංහනාද කරනවා. බ්‍රහ්ම චක්‍රයේවත් ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරනවා. මොනවද ඒ ඥාන 4? එයින් පළවෙනි ඥානය තමයි සම්මා සම්බුද්දස්සතේ පටිජානතෝ ඉමේ ධම්මා නබි සම්බුද්ධාති තත්‍ර බතමන් සමනෝවා බ්‍රහ්මනෝවා දේවෝවා මාරෝවා බ්‍රහ්මාවා කෝචිවා ලෝකස්මින් සහ ධම්මේන පටිචෝ දෙස්සතිති නිමිත්ත මේතං සාරිපුත්ත න සමනුපස්සාමි. ඔන්න පළවෙනි ඥානය. මම මේ ලෝකයට සම්මා සම්බුද්ධයි කියලා ප්‍රතිඥා කරනවා. දෙවියෙක් වේවා බ්‍රහ්මයෙක් වේවා මොනියම් සත්වයෙක් වේවා ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියනවා නේද? හැබැයි මෙන්න මේ දේවල් අවබෝධ වෙලා නැණි කියලා චෝදනා කරන්න බෑ කාටවත්. සියල්ලෙන් සියල්ල යාවතකං ඤෙය්‍යං තාවතකං ඥානං. අවබෝධ කළ යුතු සියල්ල යම් තාක් දේ සියල්ල වෙත ඥානෙ පැතිර ගියා. එනිසා ඒ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ඒ සම්මා සම්බුද්ධත්වයේ විසරදයි අකම්පිතයි අවේදනීයයි. ඒ සම්බුද්ධත්වයෙන් යුතු භාග්‍යවතුන් වහන්සේ පිරිස් ඉදිරියේ සිංහනාද කරනවා. සිංහනාද කරනවා කියන්නේ කාටවත් ඒ හඬ වළක්වන්න, කාටවත් චෝදනා කරන්න, නිස්ප්‍රභ කරන්න බෑ. ඒක පළවෙනි විසරද ඥානය. කීනාසවසතේ පටිජානතෝ ඉමේ ආසව අපරික්ඛේනා. දෙවන විසරද ඥානේ කීනාසව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම මේ ලෝකේ සියලු කෙලෙසුන් ප්‍රහාණය කළා, අරහත්ත්වයටපත් වුණා. අනන්ත ජින කියලා කියන්නේ මටයි. එහෙම දේශනා කරද්දී දෙවියන් බඹුන් මරුන් සහිත ලෝක ඉදිරියේ පින්වතුනි කාටවත් පේන්නේ නැහැ කිසිම වැරද්දක්. ඇයි පේන්නේ නැත්තේ? නැති නිසා. සියලු කෙලෙසුන් ප්‍රහාණය කළ නිසා කොයින් උපදින්නද වැරද්දක් ඒ ජීවිතේ. ඒ ආශ්චර්යමත් ජීවිතේ කිසිදු වැරද්දක් නැති තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අනන්ත ගුණ ඇති බුදුරජාණන් වහන්සේ කිහිනාසවයි. ඒ ක්ෂීණාශ්‍රව භාවයේ ප්‍රකාශ කළේ මිනිස්සු නෙමෙයි, මාරයව පවා ප්‍රකාශ කළා. බුදුරජාණන් වහන්සේ කම්පා කරන්න මේ ලෝකේ නම් කාටවත් බෑ කියලා. එලෙසින් මාරය පවා ගුණ කියලා සිරිපා වන්දනා කරපු බුදුරජාණන් වහන්සේ කිහිනාශ්‍රව භාවයෙන් එවත් දෙවන විසරද ඥානයෙන් යුක්තයි. තුන්වන විසරද ඥානය තමයි ඒකෝපනතේ අන්තරායිකා ධම්මා වුත්තාතේ පටිසේවතෝ නාලං අන්තරායායාති. කවුරු හරි කෙනෙක් මේ ලෝකේ කියනවා නම් පස්පව් කරපු අය සුගතිය යනවා, පස්පව් කළාට කමක් නැහැ. එහෙනම් එයා සත්‍ය නොදන්න නිසායි එහෙම ප්‍රකාශ කරන්නේ. බුදුරජාණන් වහන්සේ අන්තරායකර ධර්ම පනවනවා, මිනිසුන්ට පෙන්වනවා, දෙවියන්ට බ්‍රහ්මයන්ට මෙන්න මේවා නම් කළොත් යන්නේ දුගතියේ, මේවා හොඳ දේවල් නෙමෙයි, කළොත් යන්නේ අපායේ කියලා අන්තරායකර ධර්ම පෙන්වනවා. මෙන්න මේ අන්තරායකර ධර්ම අන්තරායකර වෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන් ශ්‍රමණේ බ්‍රාහ්මණයෙක් නෙමෙයි කිසිම සත්වයෙක් මේ අනන්ත සක්වල නැහැ. ඒක විසරද භාවයක්. භාග්‍යවතුන් වහන්සේ එපා කියපු දේ කරලා සුගතිය ගිය කිසිම කෙනෙක් නැහැ. පින්වත් ස්වාමින් වහන්සේ, ශ්‍රද්ධාවන්ත පින්වතුනි, බුදුරජාණන් වහන්සේ කරන්න කියපු දේ අකුරට දිවිහිමියෙන් පුරුදු කළා, පුහුණු කරලා කවුරුවත් දුගතිය ගියෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ තරම් විසරදයි මේ ධර්ම චක්‍රය, ආඥා චක්‍රය තුල. හතරවන විසරද ඥානය තමයි යස්ස කෝපනතේ අත්ථාය ධම්මෝ දේසිතෝ සෝන නීයාති තක්කරස සම්මා දුක්ඛක්ඛයාය. මේ අමා නිවන් මඟ නේද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මෙන්න මේ ප්‍රතිපදාවේ ගමන් කරන කෙනෙකුට නිවන් දකින්න බෑ. මෙහෙම කියන්න පුළුවන් කෙනෙක් මේ සත්ව ප්‍රජාවේ නැහැ. ඇයි කියන්න බැරි? මේ නිවන් මගේ ගමන් කළොත් කියා දෙන විදිහටම බුදුරජාණන් වහන්සේ එයා නිසක වශයෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා. ශාන්තමා නිවනින් ඒකාන්තයෙන් සැනසෙනවා. ඒ කාරණේ ඔබ අදහා ගන්න, ඒ කාරණේ ඔබ විශ්වාස කරගන්න. මෙන්න මේ විසරද ඥාන බල හතරේ පිහිටලයි බ්‍රහ්ම භූත වූ අතිතුල වූ මාර සේනාව ප්‍රමර්ධනය කරන ඒ භාග්‍යවතුන් වහන්සේ ධර්ම අමාව ලෝකෙට දේශනා කරන්නේ. මේ ඥානයන් බුදුරජාණන් වහන්සේ කවුරු හරි කෙනෙක් මේ ලෝකේ නැtei කියලා කියනවා නම් යෝ කොමං සාරිපුත් එවං ඥානන්තං එවං පස්සන්තං එවං වදෙය්‍යං නත්ති සමනස්ස ගෝතමස්ස උත්තරීය මනුස්ස ධම්මා අලමරිය ඥාන දර්ශන විශේෂෝ. එහෙම කියනවා නම් ශ්‍රමණ ගෞතමයන් වහන්සේට ඔය ඥාන නැහැ කියලා එහෙම කියනවා නම් ඒ කාන්තෙන් එයාට ඒ ප්‍රකාශය
තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨින් අප්පටි නිස්සජ්ජිත්වා යතහා භතං නික්ඛිතෝ එවං නිරයේ. ඒකාන්තයෙන් යා නිරය උපදිනවා බුදුරජාණන් වහන්සේගේ මේ ඥාන මණ්ඩලය පිළිගත්තේ නැත්නම්. එහෙනම් පින්වතුනි මේ උතුම් බුදුගුණ දේශනාවට ආවා බොහොම හොඳයි. මේ කියා දෙන බණ ටිකත් බුදුගුණ ටිකත් අහගෙන ඉන්නවා බොහොම හොඳයි. මේවා ගැන කිසිම ආකාරයකින් කාංක්ෂාවක් ඇති වෙන්න දෙන්න එපා ඔය හදවතේ. සියල්ල එසේය ස්වාමීනි කියලා පිළිගන්න. අපි පිළිගෙන මේ ගුණය පුරලා බලමු. වරදින්න කිසිම හේතුවක් නැහැ. ඇයි ඒ තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධ වෙන නිසා, තථාගතයන් වහන්සේ කිහිනාසව වෙන නිසා, තථාගතයන් වහන්සේ සත්‍ය භූමියේ පිහිටි නිසා, තථාගතයන් වහන්සේ ශුන්‍යතා තාදී භූමියේ පිහිටපු නිසා, එනිසා මේ සබ්බඤුත භූමිය තථාගතයන් වහන්සේගේ අපරාජිත භූමියයි. මේ සබ්බඤුත භූමියේවත් බුදුරජාණන් වහන්සේගේ මේ අනන්ත බුදු ගුණය පිහිටන ලද සම්මා සම්බුද්ධත්වය තුල තමයි බුදුරජාණන් වහන්සේ පරිසාසු සිංහනාදන් නදති කියන්නේ. දෙව් මිනිසුන් අතර සිංහනාද කරනවා. දෙව් මිනිසුන් කිව්වහම පින්වතුනි මේ ලෝකෙ පිරිස් 8ක් ඉන්නවා. කත්තිය බ්‍රාහ්මණ ගහපති සමන චාතුම්මහා රාජික තාවතින්ස මාර බ්‍රහ්ම කියලා. මෙන්න මේ පිරිස් 8 මැද බුදුරජාණන් වහන්සේ සිංහනාද කරනවා. ඒ පිරිස් 8 ඉදිරියේ අභීත වෙනවා. ඒ සියලු දෙනාගේ බල මර්ධනය වෙනවා. සිරිපා පියුමින් ඒ සියලු පිරිස් මහ පොළව කරගෙන භූමි පතවි මණ්ඩලය කරගෙන තථාගතයන් වහන්සේ නැගී සිටිනවා. මොනවද ඒ තථාගතයන් වහන්සේගේ පිරිස් බල මර්ධනය කරන මහා ඥාන බල? අසාධාරණ ඥාන, චතු විසරද ඥාන, දස බල ඥාන ආදී කොටගත් මේ මහා ඥාන මණ්ඩලය. කත්තිය පිරිස කියන්නේ පින්වතුනි එසේ මෙසේ පිරිසක් නෙමෙයි. ධර්මාශෝක අධිරාජ්‍යයා කියන දීප චක්‍රවර්තිවරයෙක්, බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු කාසි කෝසල වගේ රජවරු, මහ පුදුම බලයක් තියෙන අය. ඕනම මොහොතක ඕනම කෙනෙක් ඝාතනය කරන්නේ රජවරුන්ට පුළුවන්. ඇයි ඝාතනය කළේ කියලා විමසන්න අයිතියක් නැහැ. ඒකාධිපති පාලකවරු, ඒ අයට තමයි කත්තිය පිරිස කියන්නේ. ඒ වගේ පිරිස් දඹදිව තලේ කොච්චර පහළ වුණාද? ඒ කවුරුවත් ඉදිරියේ බුදුරජාණන් වහන්සේ සැලෙන්නේ නැහැ, කම්පා වෙන්නේ නැහැ, බිය නැහැ. ඒ සියලු දෙනාම බුදුරජාණන් වහන්සේගේ සිරිපා පියුම් පිසින පාපිසි වගේ. ඒ වගේම බ්‍රාහ්මණ පිරිස කියන්නේ එසේ මෙසේ පිරිසක් නෙමෙයි. ත්‍රිවේදය පරතරට ඉගෙනගෙන, අක්ෂර ශාස්ත්‍රයේ පරතරට ඉගෙනගෙන, සනිගණ්ඩු කේතුභාදී ශාස්ත්‍රයන්, ඉතිහාස ශාස්ත්‍රයන් හොඳට ඉගෙනගෙන ඒවා කටපාඩමේ තියෙන. ඒ වෙනකොට දඹදිව තලයේ ඇති ශාස්ත්‍ර බොහෝ ප්‍රමාණයක් හදාරපු අයටයි බ්‍රාහ්මණ පිරිස කියන්නේ. ඔය අම්බට්ට වාගේ තරුණවරු ඇසුරු කරපු බ්‍රාහ්මණවරු හිටියනේ. සෝන දණ්ඩ, පොක්කර සාති වගේ බ්‍රාහ්මණවරු. මේ අය කියන්නේ දෙවිවරු වගේ මනුස්ස ලෝකේ මිනිස්සු වඳින අය. ඒන අදහස් කරන්නේ මිනිස්සු මේ අයට වන්දනා කරනවා, දෙවියෝ වගේ සලකනවා. මෙන්න මේ බ්‍රාහ්මණවරු කොච්චර පහළ වුණත්, කෝටි ගාණක් හිටියත් ඒ බ්‍රාහ්මණවරු බුදුරජාණන් වහන්සේගේ සිරිපා පිස දමන පාපිස්සක් වගේ. ගෘහපතිවරු කියන්නේ ඔබ අහලා තියෙනවා නේද? දඹදිව තලේ අමිත භෝගී මෙන්ඩක ජෝතිය ජටිල කාකවල්ලිය පුන්නක වගේ සිටුවරු හිටියා කියලා. ඒ අයට පුළුවන් ධනය අරගෙන මුළු දඹදිව තලයටම කන්න බොන්න දෙන්න. කිසිම දෙයක් නොකර ඒ තරම් පින්බලයකින් මේ ලෝකේ පහළ වෙච්ච ජෝතිය වගේ සිටුවරුන්ට කුමාරිකාවක් රැගෙන ආවේ දෙවිවරු විසින් උතුරු කුරු දිවෙනින්. ඒ තරම් පින් පුරපු අය. හැබැයි මේ ජීවිතේ රහත් වුණා ඒ ජෝතිය සිටුතුමා. ඒ වගේ අයට තමයි ගෘහපති පිරිස කියලා කියන්නේ. ධනය අප්‍රමාණයි. ඒකයි අමිත භෝගී කියන්නේ. ඒ වගේ පිරිස් බුදුරජාණන් වහන්සේගේ සිරිපා පිසින පාපිසි වගේ. ඒ වගේම ශ්‍රමණ පිරිස කියන්නේ ඔය දඹදිව තලයේ මහ බලගතු ශ්‍රමණයෝ ඉන්නවා. අහසින් යන්න පුළුවන්, අභිඥා තියෙන, සමාපත්තිය තියෙන ශ්‍රමණයෝ. ඒ සියලු ශ්‍රමණයෝ බුදු සිරිපා පිස දමන බුමුතුරුණක් වගේ. චාතුම්මහා රාජික පිරිස කියන්නේ චාතුම්මහා රාජික දිව්‍ය ලෝකේ ප්‍රධාන වශයෙන් දෙවිවරු 4 දෙනෙක් ඉන්නවා. විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, ධෘතරාෂ්ට්‍ර කියලා. මෙන්න මේ දෙවිවරු 4 වරම් දෙවිවරු. නාග පිරිස, යක්ෂ, කුම්භාණ්ඩ මේ අය පාලනය කරනවා. යක්ෂ පිරිස ඇතුළු මේ 4 පිරිස් පාලනය කරනවා. එක දෙව් රජ කෙනෙකුට අවම වශයෙන් කෝටි ලක්ෂයක්වත් පිරිස් ඉන්නවා. දැන් මනුස්ස ලෝකයේ ඉන්න මිනිස්සු කී දෙනාද? කෝටි 7-800ක් නේ. නමුත් වෙසමුණි රජතුමා විතරක්
යක්ෂයෝ කෝටි ලක්ෂයක් පාලනය කරනවා. ඒ යක්ෂයන් අතර තමයි ආලවක ඉන්නේ. ඒ යක්ෂයන් අතර තමයි බිම්බිසාර රජතුමා, ජනවසභ යක්ෂ සේනාධිපතිතුමා ඉන්නේ. සාතාගිර හේමවත වගේ බලවගතු යක්ෂ සෙන්පතිවරු පාලනය වෙන්නේ වෙසමුණි රජතුමා යටතේ. එතකොට ඔබ හිතන්න වෙසමුණි රජතුමා මොනතරම් බලවත් කෙනෙක්ද කියලා. ඒ වෙසමුණි රජතුමා බුදු සිරිපා පිස දමන පාපිස්සක් වගේ. සෙසු සතරවරම් දෙව්රාජවරුත් එහෙමයි බුදු සිරිපා පිස දමන පාපිස්සක් වගේ. ඔන්න ඔබ හිතන්න. පින්වතුනි, ඒ පිරිසත් බුදුරජාණන් වහන්සේගේ අභීත සිංහනාදයට කම්පා වෙනවා. ඊළඟට තාවතිංස පිරිස කියලා කියන්නේ චාතුම් මහරජික දිව්‍ය ලෝකෙට උඩ තියෙන දිව්‍ය ලෝකෙ. ඒ දිව්‍ය ලෝකේ නායකයන් වහන්සේ තමයි සක්දෙව් රජතුමා. අර සතරවරම් දෙව්රාජවරු සක්දෙව් රජතුමාගේ බැල මෙහෙවරකම් කරන අය වගේ. පින්වතුනි, සක්දෙව් රජතුමාට කොච්චර බලයක් එතකොට ඇතිද? ඒ සක්දෙව් රජතුමා බුදුරජාණන් වහන්සේට එදා ලේ අතිසාරය හැදිච්ච වෙලාවේ පිටවෙච්ච අසුති රන් කරඬුවක තබාගෙන ඔළුවේ තියාගෙන අරන් ගියා. බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කරලා බුදු සිරිපා පිස දමන පාපිස්සක් වගේ සක්දෙව් රජතුමාගේ හිස කියලා කියන්නේ. එහෙනම් ඔබ හිතන්නේ භාග්‍යතුන් වහන්සේගේ බලය. මාර පිරිස කියන්නේ එතනින් උඩ තියෙනවනේ පරිනිම්මිත වසවත්ති දිව්‍ය ලෝකය. ආන්නේ දිව්‍ය ලෝකේ ඉන්න පිරිස. ඒ පිරිසත් බුදු සිරිපා පිස දමන පාපිස්සක් වගේ. බ්‍රහ්ම පිරිස කියන්නේ පින්වතුනි, බ්‍රහ්ම රාජවරු වෙන්නවා සහස්‍රී, ද්විසහස්‍රී, දසසහස්‍රී, සතසහස්‍රී කියලා මේ බ්‍රහ්මයන්ගේ බලය. බ්‍රහ්මයන්ගේ එක ඇඟිල්ලකින් සුළඟිල්ලෙන්, කකුලේ සුළඟිල්ලෙන් සමහර බ්‍රහ්මයෝ ඉන්නවා සක්වලක් ආලෝක කරන්න පුළුවන්. දැන් බලන්නකෝ, ඉර අවරට ගියාම මේ ලෝකෙම ඝනාන්ධකාර වෙනවානේ. ඉරකින් ආලෝකමත් කරන්න පුළුවන් වෙන්නේ බොහොම සීමිත ප්‍රදේශයයිනේ. හැබැයි මේ බ්‍රහ්මයාගේ සුළඟිල්ලෙන් නැගෙන ආලෝකයෙන් දසදහසක් ලක්ෂයක් සක්වල ආලෝකමත් කරන්න පුළුවන්. කොහොම බලයක් ඇතිද? ආන්නේ බ්‍රහ්ම රාජවරුන්ගේ මස්තකය බුදුරජාණන් වහන්සේගේ සිරිපා පිස දමන පාපිස්සක් වගේ. ඕනම් ඔබ හිතා ගන්නට ඕනි මේ බුදුරජාණන් වහන්සේ මොන තරම්නම් බලවත් වූ, අනුහස් වූ, ඔදවත් වූ, තෙදවත් වූ උතුමන් වහන්සේ නමක්ද. ඒකයි පරිසාසු සිංහනාදන් අදති කිව්වේ. ඔය අට පිරිස සිරිපා පිස දමන බුඹු තුරුණක්සේ තබාගෙන ලෝකෙ සිංහනාද කරනවා, අමා ධර්මයේ දේශනා කරනවා. ඒ ධර්මයේ දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්ම චක්‍රයට අභියෝග කරන්න වෙන කාටවත් බෑ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේට අභියෝග කළ හැකි දෙවියෙක්, බ්‍රහ්මයෙක් මේ සක්වල නෙමෙයි, අනන්ත සක්වල කිසිම තැනක නැහැ. හොඳට මතක තියාගන්න මේ කියන කාරණය. බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගැන කතා කරද්දී ජාතික්හෙත්ත කියලා කියන්නේ දස සහස්‍රී ලෝක ධාතුවට. ජාතික් ක්ෂේත්‍රය කියන්නේ ලෝකෙට පහළ වෙන වෙලාවේ, සම්බුද්ධත්වයට පත් වෙන වෙලාවේ ආදී වශයෙන් සුවිශේෂී අවස්ථාවන්හි කම්පා වෙන භූතල ප්‍රමාණීය සක්වාතල පැතිර ඇති ප්‍රදේශය. ඒකට කියනවා ජාතික් ක්ෂේත්‍රය කියලා. මෙන්න මේ ජාතික් ක්ෂේත්‍රයට කියනවා දසලක්ෂයක් සක්වල. දසලක්ෂයක් සක්වල තමයි ජාතික් ක්ෂේත්‍රය, නැත්තම් ද්විසහස්‍රී ලෝක ධාතුව. ආනක්හෙත්ත කියලා කියන්නේ ආඥා චක්‍රයේ පැතිර පවතින ප්‍රදේශය. ආනා චක්‍රය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මාඥාවේ බලය. දෙවි මිනිසුන් සහිත ලෝකේ කෝටි ලක්ෂයක් පිළිගන්නවා. එතනින් එහාට පිළිගන්නේ නැද්ද? අවශ්‍ය නම් එතනින් එහාටත් ඒ ආඥා චක්‍රය පතුරවන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය වශයෙන් කෝටි ලක්ෂයක් සක්වල තමයි ඉලක්ක වෙන්නේ. ඒකට කියනවා ආනක්හෙත්ත. ඊළඟට විෂයක් හෙත්ත කියන්නේ බුදුරජාණන් වහන්සේගේ විෂයක් ක්ෂේත්‍රය. බුදුරජාණන් වහන්සේගේ විෂයක් ක්ෂේත්‍රය කොච්චරද කියලා ඔබ හිතනවද? අනන්ත සක්වල. පමානං පරිමාණං නත්ති. ඒ විෂයක් ක්ෂේත්‍රයේ ප්‍රමාණය, පරිමාණය මෙතකයි කියා කියන්න බෑ. පින්වතුනි, අනන්ත සක්වල බුදුරජාණන් වහන්සේට විෂයයි. අනන්ත සක්වල කියලා කියනකොට මෙහෙම හිතන්න. මේ සක්වල අනන්ත බවට තථාගතයන් වහන්සේ උපමාවක් දේශනා කරනවා. කෝටි ලක්ෂයක් සක්වල. කෝටි ලක්ෂයක් කියනකොට හිතා ගන්න කෝටියේව ලක්ෂයක්. මොනවද සක්වල? එක සක්වලක් කිව්වම සතර අපාය, මනුස්ස ලෝකය, දිව්‍ය ලෝක 6, රූපාවචර බ්‍රහ්ම ලෝක 16, අරූපාවචර බ්‍රහ්ම ලෝක 4 කියන මේ එක ඉරකින් එක හඳකින් ආලෝකමත් වන ප්‍රදේශයක එක සක්වලක්. ඒ වගේ සක්වල කෝටි ලක්ෂයක්. දැන් සාමාන්‍යයෙන් අද වෙනකොට මේ මනුස්ස ලෝකේ කිසිම මිනිසෙක්
දැනගෙන හඳුනාගෙන තියෙනවා තවත් මනුස්ස ලෝකයක් සමීප අවකාශයේ කොහේ හරි තියෙනවා කියලා. දැකලවත් නේ අනුමාන කරන විතර. හැබැයි බුදුරජාණන් වහන්සේ කී වතාවක් වැඩියද? කී වතාවක් ධර්ම දේශනා කරාද? රහතන් වහන්සේලා කී වතාවක් වැඩියද? ඒක නිසා අද ලෝකෙ මිනිසුන්ට හමු නොවන කිසිදාක හමු නොවන දේ දා භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ දෙව්රම් විහාරයේ අතුගගා ඉඳලා දෙව්රම් විහාරයේ අත්පා මෙහෙවර කරපු උපාසක උපාසිකාවන්ට ඥාන දර්ශනය තිබුණා. එහෙනම් අද ලෝකෙ නෙමෙයි දියුණු මිනිසු හිටියේ එදා ලෝකේ. අද ලෝකෙ නෙමෙයි ඥාන දර්ශන තිබ්බ මිනිසු හිටියේ එදා ලෝකේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ හුස්ම රැල්ලක් ගන්න මොහොතට දිගහරින ලද අතක් හකුනන ලද මොහොතට බ්‍රහ්ම ලෝකේ උපදින්න පුළුවන් මිනිස්සු හිටියේ ඒ කාලේ. කොහොමද එහෙම ඉන්නවද? නැති වෙන්න බෑ මේ බුද්ධ ශාසනය තියෙන නිසා. නමුත් හිතලා බලන්න බුදුරජාණන් වහන්සේගේ ඒ අනන්ත බලය අනුවසේ අනන්ත සක්වලට පතුරවන්න පුළුවන්. එතන තියෙන විශේෂම කාරණය තමයි පින්වන්තම කාරණය තමයි ආනිසංසදායකම කාරණය තමයි මේසු පන තේසු කෙත්තේසු ඨපෙත්වා ඉමං චක්කවාලං අඤ්ඤස්මින් චක්කවාලේ බුද්ධා uppajjantīti suttannatti නූපපජ්ජන්tīති පන අත්ථි. මේ අනන්ත සක්වල වෙන කොත්තනකවත් මේ මොහොතේවත් ඉතිහාසයේවත් මතුමත්තටවත් බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ නැහැ. මේ සක්වල පමණයි මේ අපි ජීවත් වන මගුල් සක්වල පමණයි බුදුරජාණන් වහන්සේලා පහළ වෙනවා නම් පහළ වෙන්නේ. පසේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙනවා නම් පහළ වෙන්නේ 80 මහා ශ්‍රාවකවරු පහළ වෙන්නේ. හැබැයි මින් එහා පැත්තේ සක්වල දෙවියෝ බ්‍රහ්මයෝ මගඵල ලබන්නට පුළුවන් කිසිම සැකයක් නැහැ. ඒ නිසා ඉමා තිස්සෝ සංගීතයෝ ආරූල් හේන තේ පිටකේ බුද්ධ වචනේ ඉමං චක්කවාලම් මුංචිත්වා අඤ්ඤත්ථ බුද්ධා uppajjantīti suttannatti නූපපජ්ජන්tīති පිපන සුත්තං අත්ථි. මේ සක්වල පමණමයි ලෞතුරා බුදුරු පහළ වෙන්නේ. එහෙනම් ඒ අතින් ගත්තත් අපි හැමදෙනාම අනන්ත වාසනාවකට හිමිකම් කියනවා. බුදුරජාණන් වහන්සේලා පහළ වෙන සක්වලක බුද්ධෝත්පාදයක තිසරණගත වූ සුවසයන් ලෙස ඒ බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ මිහිරෙන් හදවත නිවෙන සැනසෙන රාත්‍රියක කළුදිය පොකුණේ කාලකාරාම සූත්‍රයෙන් වර්ෂ 2500ක් ඇවෑමෙන් නැවත වතාවක් මේ මුළු රාත්‍රියේ ඒ සූත්‍ර දේශනාවෙන් බුදු ගුණ අහන්න ලැබුණා කියලා හිතනකොට මොන තරම් වාසනාවක්ද. පින්වතුනි සාදුකාර දෙන්න හිත පහදවාගෙන මේ පින අනුමෝදන් වෙන්න. ඒ භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේ ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත්වෙච්ච දවසේ පිටතුන් බෝධීන් වහන්සේගේ මල පඬරලාවක් අරගෙන කවුරුන් හෝ කෙනෙක් කරඬු ධාතුවක තැන්පත් කළා වන්දනා කරමින් ඒ වන්දනාව සිහි කරමින් එමගින් බුදු ගුණ සිහි කරගත්තොත් එයාට චින්තා මාණික්යක් බවට පත් වෙමින් ಜಾති ಜಾතිත් කැමැති සියල්ල උපදවා දෙනවා. එහෙව් එකේ බෝධීන් වහන්සේගෙන් ගිලිහෙන කොළයකට වන්දනා කළා එහෙම පින් ලැබෙනවා නම් ඒ ශ්‍රී නාමයට නමස්කාර කළ උන්ට ඒ ශ්‍රී නාමයට වන්දනා කළ උන්ට ඒ බුදු ගුණ අසාසා සිත පහදවාගත් උදවියට වරදීවිද? වරදින්නේ නැහැ. එනිසා ඒ භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේ ගැන නැවත නැවත අප්‍රමාණ ශ්‍රද්ධාවකින් සිත පහදවා ගන්න. සිත පහදවාගෙන සැනසෙන්න සබ්බඤුත භූමියට වැඩි ඒ තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා. සාධු සාධු සාධු. නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම නමෝ තේ පුරිසාතුල්‍ය නමෝ තේ පුරිසා සභ නමෝ තේ උජුභූතස්ස නමෝ තේ උසභූපම නමෝ තේ ඒනිජංගස්ස නමෝ තේ උද්ධූපම නමෝ තේ කතකිච්ඡස්ස නමෝ තේ කරුණාකර නමෝ තේ කාලවාදිස්ස නමෝ තේ කීනාසව නමෝ තේ ගම්භීරස්ස නමෝ තේ ඒකපුංගල
නමෝ තේ ඕඝතින්නස්ස නමෝ තේ අපරාජිත නමෝ තේ ඉසිනිසභස්ස නමෝ තේ වෙස්සන්තර නමෝ තේ කුලකේතුස්ස නමෝ තේ ඉසිසත්තම සාධු සාධු සාධු. අතිපූජනීය ස්වාමින් වහන්ස, පින්වත් සිල් මෑණිවරුනි, ශ්‍රද්ධාවන්ත පින්වතුනි, රාත්‍රිය දැන් ටිකෙන් ටික පහවී අවසන් වෙලා යනවා. සෑහෙන වෙලාවක් දැන් ගෙවී ගියා. තව හෝරා කිහිපයකින් උදා අරුණලු අපිට දැක ගන්න ලැබුණොත් හොඳයි. ඒ උදා අරුණලු නැගෙන්නට පෙර අපි හැම දෙනාම තව දුරටත් බුදු ගුණයෙන් සිත පහදවා ගනිමු. බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යමත් ජීවිතය ඥාන බල 10කින් සමන්නාගතයි. දස කුහපනිමානි සාරිපුත්ත තථාගතස තථාගත බලානි යෙහි බලෙහි සමන්නාගතෝ තථාගතෝ ආසභන්ඨානම් පටිජානාති පරිසාසු සීහනාදන් නදති බ්‍රහ්මචක්කම් පවත්තේති. ඥාන බල 10ක් තියෙනවා බුදුරජාණන් වහන්සේට. ඥාන බල 10 පිහිටා අට පිරිස් බුමුතුරුණක් කරගෙන සිරිපා පිස දමමින් දෙවියන් සහිත ලෝකයේ සදහම් අමා චක්‍රය යුගයෙන් යුගයට ප්‍රවර්තනය කරනවා. පළමු ඥානය තමයි ඨානාඨාන ඥානය. ඉද තථාගතෝ ඨානංච ඨානතෝ අට්ඨානංච අට්ඨානතෝ යථා භූතං පජානාති. වෙන්න පුළුවන් දේත් වෙන්න බැරි දේත් ඒ බුදුරජාණන් වහන්සේ සිරිමුව මඩලින් දේශනා කරනවා. කවදාද දේශනා කරන්නේ? යංච භික්කවේ රත්තින් තථාගතෝ අபிසම්බුජ්ජති. යම් රාත්‍රියක ලෝතුරා බුදු බවට වැඩම කළා නම්, යංච රත්තින් පරිනිබ්බායති. යම් රාත්‍රියක පරිනිර්වාණයෙන් සනසුණා නම්, යං ඒ තස්මින් අන්තරේ ඒ අතර කාලය තුල තථාගතයන් වහන්සේ යමක් දේශනා කරනවා නම්, දේශේති පඤ්ඤපේති පට්ඨපේති විවරති විභජති, විභජනය කරනවා නම්, පෙන්වා දක්වනවා නම්, තන් තත්හේව හෝතිනෝ අඤ්ඤතහ, ඒක ඒ විදිහටම සිද්ධ වෙන්නේ. වෙනත් ආකාරයකින් නම් සිද්ධ වෙන්නේ නැහැ. මොකක්ද පින්වතුනි? බුදුරජාණන් වහන්සේ වදාළ දේ. ඒ දේ හරියටම දේශනා කරන්න පුළුවන් තථාගතයන් වහන්සේට විතරයි. තථාගතයන් වහන්සේ දේශනා කරනවා, මගඵල ලැබපු ආර්ය ශ්‍රාවකයේ කිසිම දාක කිසිම සංස්කාර ධර්මයක් නිට්ටයයි සුඛයි සුභයි ආත්මයි කියලා ගන්නෙ නැහැ. එයා අනිත්‍ය දුක්ඛ අනාත්මය අවබෝධ කරලායි තියෙන්නේ. ඒ වගේම ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දකිනවා සත්‍ය වශයෙන්ම මේ ලෝකේ ආර්ය ශ්‍රාවකයන්වත් මගඵල ලැබපු උතුමන් වහන්සේ ඒකාන්ත වශයෙන්ම මේ ලෝකයේ හටගන්නා දේවල් නැසී යනවා කියන අවබෝධයෙන් යුක්තයි. හැබැයි පෘතුග්ජන කෙනා හටගන්නා දේ නැසී යනවා කියන මෙන්න මේ කාරණේ හරියට දන්නේ නැහැ. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා දිට්ඨි සම්පන්න පුද්ගලයා හේවත් ආර්ය ශ්‍රාවකයන් වහන්සේ යටත් පිරිසෙන් සෝතාපන්න වෙච්ච කෙනා හෝ කවදාකවත් අම්මා ඝාතනය කරන්නේ නැහැ, තාත්තා ඝාතනය කරන්නේ නැහැ. එයාගේ අතින් පංච ආනන්තරීය පාපයක් සිද්ධ වෙන්නේ නැහැ. එයාගේ අතින් සිල් බිඳෙන්නේ නැහැ. ඒක තථාගතයන් වහන්සේ දකිනවා ආර්ය ශ්‍රාවකයාගෙන් එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වෙනවා නම් සිද්ධ වෙන්නේ කාගෙන්ද? ආර්ය ශ්‍රාවකයෙක් නොවිච්ච කෙනෙකුගෙන්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අට්ඨානමේතං අනවකාසෝ ඒකිස්සා ලෝක ධාතුයා ද්වේ අරහන්තෝ සම්මා සම්බුද්ධා අපුබ්බං අචරිමං uppajjeyung නේතං ඨානං විජ්ජතිති පජානාති. එක සක්වා ධාතුවක එක බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ඉන්න කාලේ තවත් බුදුරජාණන් වහන්සේ නමක් ඒකාන්තයෙන් පහළවන්නේ නැහැ. එහෙනම් තවත් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ කොහොමද? පහළ වෙනවා නම් පහළ වෙන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවසාන ධාතුන් වහන්සේත් පිරිනිවන් වැඩියට පස්සේ. එක සක්වලක බුදුරජාණන් වහන්සේ දෙනමක් පෙරපසු නොවි පහළ වෙන්නේ නැහැ. ඒ වගේම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දැක වදාරනවා
ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත්වෙන්න කාන්තාවකට බෑ. ඒ අදහස් කරන්නේ සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත්වන ජීවිතයේ කාන්තාවක් ලෝතුරා බුදු වෙන්නේ නැහැ. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේ පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේගේ කාලේ කාන්තාවක් වෙලා ඉපදිලා හිටියානේ. පින් තැස් කරලා ඒ ආත්ම භාවයෙන් අත මිදලා පාරමී පුරලා ලෝතුරා බුදු වුණා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පිරිමි කෙනෙක් තමයි ලෝතුරා බුදු වෙනවා නම් කවදා හෝ ලෝතුරා බුදු වෙන්නේ. ඒක සත්‍යයක්මයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම චක්‍රවර්ති රජ වෙන්න පුළුවන් පිරිමියෙකුටයි කාන්තාවකට චක්‍රවර්ති රජ වෙන්න බෑ. ඒ වගේම සක්දෙව් පදවියටපත් වෙන්නේ සක්‍රත්වය කරනවා නම් ඒත් පිරිමි කෙනෙක්මයි. ඒක කාන්තාවකට කරන්න බෑ. ඒ වගේම බ්‍රහ්මත්වයට පත්වෙන සියලු දෙනාම කාන්තාවන් නෙමෙයි පිරිමි. ඒ කියන්නේ අදහස් කරන්නේ කාන්තාවක් බ්‍රහ්ම ලෝකෙ ගියත් පිරිමියෙක් වෙලා තමයි ඒ බ්‍රහ්ම රාජයේ කැටියට ඒ බ්‍රහ්ම ලෝකේ ජීවත් වෙන්නේ. ඒ වගේම ওই විදියට මේ ලෝකේ වෙන්න පුළුවන් දේවල් වෙන්න බැරි දේවල් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ඥාන බලයෙන් දේශනා කරනවා. ඒකට කියන්නේ ඨාන ඥාන බලය. ඒ ඨාන ඥාන බලය නිසා බුදුරජාණන් වහන්සේ දෙයක් දෙස බලා වදාරලා ඒ දේ එහෙම වෙන්නේ නැහැ කිව්වොත් වෙන්නේ නැහැම තමයි. පින්වතුනි දෙව්දතුන් කියන්නේ බුදුරජාණන් වහන්සේට කරන්න පුළුවන් හැම කෙනෙහිලිකමක්ම කළානේ. අන්තිමට ඔහුට හිතුණා ඒ භාග්‍යවතුන් වහන්සේට කෙනෙහිලිකම් කළ වැඩක් නැහැ. හැම ප්‍රයත්නයක්ම අසාර්ථකයි. දැන් මගේ කටින් උණුලේ වැක්කිරෙනවා. දැන්වත් බුදුන් සරණ යන්න ඕන. දැන්වත් මේ භාග්‍යවතුන් වහන්සේ කමා කරගන්න ඕන. තමන් වටේ ඉන්න භික්ෂූන්ට කිව්වා මා ඔසවාගෙන යන්න දෙව්රම් වනාරණට ඒ බුදු සිරිපා බියසින් තන්පත් කරන්න. ඔවුන් ප්‍රකාශ කළා බෑ එහෙම කරන්න බෑ. ඉන්නකම් ද්‍රෝහි වුණා නේද ඔබ? ඉන්නකම් ද්‍රෝහි වෙලා දැන් කියනවද බුදුරජාණන් වහන්සේ ළඟට එක්කන් යන්න කියලා? නමුත් දෙව්දතුන් කියනවා එහෙම කියන්න එපා. මම කොච්චර ද්‍රෝහිකම් කළත් ගල් පෙරළුවත් ඇතෙක් රාපවල යවුවත් ධනු ධරය යෙදෙව්වත් නිന്ദා අපහාස එල්ල කළත් සංඝ භේදය කළත් ඒ බුදුරජාණන් වහන්සේ මා සමග නම් තරහක් නැහැ කියලා මන් දන්නවා. ඒ භාග්‍යවතුන් වහන්සේ රාහුල කුමාරයාට දක්වන කරුණාව අදත් මට දක්වනවා කියලා මන් දන්නවා. ඒ බුදුරජාණන් වහන්සේ මහා බ්‍රහ්මයාට දක්වන කරුණාව අඟුලිමාලට දැක්වූ කරුණාව අදත් මට දක්වනවා. කිසිම අඩුවක් නැහැ මා ඔසවාගෙන යන්න. පෙරත්තයට ඔසවාගෙන ගියා. භික්ෂුන් වහන්සේලා ප්‍රකාශ කරනවා ස්වාමීනි දෙව්දතුන් එනවා. මහණෙනි දෙව්දතුන්ට එන්න බෑ භාග්‍යවතුන් වහන්සේ දකින්න. මහණෙනි මොනම හේතුවකින්වත් සංඝ භේදේ හේවත් අර පංච වරයක් ඉල්ලුවානේ. ආන්නේ පංච වරේ ඉල්ලූ දාපටන් කවදාකවත් තථාගතයන් වහන්සේ දකින්න ආය ලැබෙන්නේ නැහැ. න භික්කවේ තේනත්ත භාවේන මම් පසිතුන් ලබිස්සති. ඒක සිද්ධ වෙන්නේ නැති දෙයක්මයි මහණෙනි. නමුත් භික්ෂුන් වහන්සේලා ප්‍රකාශ කරනවා ස්වාමීනි දේවදත්තෝ කිර පංචන්නං වත්තුණං. ස්වාමීනි දේවදත්තයන් වහන්සේ පංච වරයන් ඉල්ලූ බව සැබෑව. නමුත් ස්වාමීනි ඔන්න දේවදතුන් ඔසවාගෙන ඒ පිරිස දැන් ලං වෙනවා. අසුකට්ඨානංච ආගතෝ බන්ති. දැන් ස්වාමීනි ළඟටම ඇවිල්ලා. දැන් නම් ඔන්න දෙව්රම් වනාරණේ දොරකොටුව ළඟ තියෙන පොකුණටත් ඇවිල්ලා. යං ඉච්ඡති තං කරෝතුන්න සෝමං පසිතුන් ලැබිසති. මොනවා වුණත් මහණෙනි මාව නම් දකින්න ලැබෙන්නේ නැහැ. මම අතුරුදන් වෙන්නෙත් නැහැ. මම දෙව්රම් වනාරණේ මේ ආසනයේ මෙහෙමම ඉන්නවා. නමුත් මා ඉදිරියට එන්න ඔහුට ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අවසානයේ දෙව්රම් වනාරණේ දොර කොටුව ළඟ තිබ්බ පොකුණේ ඉවුරේ තැම්පත් කරපු මේ ඇඳ සෙසු භික්ෂූන් වහන්සේලා පොකුණට බැස්ස ඇඟ සෝද ගන්න. ඉන් අනතුරුව දෙව්දතුන් බොහෝම අමාරුවෙන් කකුල් දෙක උස්සලා බිම තියනකොටම අවීචයෙන් ගිනි දැල් ඇවිල්ලා ගිනි ජාලා මාලාවන්ගෙන් ආකූලව ගතසියෝ ළඟ වෙලාගෙන මොහු දැන් අවීචයට ඇදගෙන යන්න හදන්නේ. දන හිසක් දක්වා ගිලෙනකොට ගාථාවක් කියුණා. ඉමේහි අත්ථේහි තමග්ග පුග්ගලං දේවාති දේවං නර ධම්ම සාරතිං සමන්ත චක්ඛුං සත පුඤ්ඤ ලක්ඛනං පානේහි බුද්ධං සරණං උපේමි. දේවාති දේව වූ නර ධම්ම සාරති වූ සියල්ල දක්නා නුවණ නැමැති ඇස් ඇති සත පුඤ්ඤ ලක්ඛනං සියයක්
පුණ්‍ය ලකුණින් සස්ත්‍රීක වූ බුදුරජාණන් වහන්සේ දිවිහිමියෙන් සරණ යනවා කියලා අපායට ගියා. භාග්‍යවතුන් වහන්සේ වදාලා ඒ සරණ යෑමෙන්ද ඔහු මේ භද්‍ර කල්පයේ ගෙවෙන්නට පෙර පසේ බුදු වෙලා සසර දුකෙන් අත මිදෙනවා කියලා. එච්චර පව්කම් කරපු දෙව්දතුත් මේ භද්‍ර කල්පයේ සසර දුකෙන් අත මිදෙනවා නම් රෑ එළි වෙනකම් බුදු ගුණ කියූ බුදු ගුණ ඇසූ ඔබ සසර දුකෙන් අත මිදෙනකම් නැද්ද? ඒකාන්තයෙන් ඔබටත් ඒ නිවන වැඩි කාලයක් යන්න කලින් හිමි වෙනවා සත්‍යක්මයි. නිවන් සුවයෙන්ම සැනසෙන්න මේ බුදු ගුණ ශ්‍රවණය උපකාර වේවා කියලා සිත පහදවා ගන්න. පින්වතුනි, දෙව්දතුන් ඒ බුදුරජාණන් වහන්සේට වන්දනා කරද්දී කරපු විශේෂ ප්‍රකාශයක් තියෙනවා. සමන්ත චක්කුං සත පුඤ්ඤ ලක්ඛණං. සත පුඤ්ඤ ලක්ඛණං බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණයක්. මොකක්ද සත පුඤ්ඤ ලක්ඛණං කියන්නේ? සත පුඤ්ඤ ලක්ඛණන්ති අනන්තේසු පන චක්කවාලේසු සබ්බේ සත්තා ඒකේකං කම්මං සතක්ඛත්තුං කරෙය්‍යුං එත්තකේහි ජනේහි කතං කම්මං බෝධිසත්වෝ ඒකෝව ඒකේකං සතගුණං කତ୍වා නිබ්බත්තෝ තස්මා සත පුඤ්ඤ ලක්ඛණං සත්තස්මා සත පුඤ්ඤ ලක්ඛනෝ. ඒක හරි ආශ්චර්යමත් කතාවක් පින්වතුනි. අනන්ත සක්වල ගැන මං කලින් ඔබට යම් සටහනක් ලබා දුන්නානේ. සක්වා ධාතු අනන්තයි. මොනවද අනන්ත සක්වා ධාතු? කෝටි ලක්ෂයක් සක්වල අබ පුරවල කෝටි ලක්ෂයක් සක්වල කියපම පොඩි ප්‍රමාණයක්ද? කෝටි ලක්ෂයක් සක්වල අබ පුරවනවා අවීචේ පටන් අකනිටාව දක්වා. අනන්ත සක්වල ගැන හිතා ගන්න. මේ අනන්ත සක්වල මෙසේ අබ පුරවල නැගෙනහිර දිශාවට එක එක අබ ඇටය ගානේ මුණ ගැහෙන සක්වලක් වෙනුවෙන් දාගෙන යනවා. අබ ටික කවදා හෝ ගෙවි අවසන් වේවි, හීන වේවි. නැගෙනහිර දිශාවේ සක්වල අවසන් වෙන්නේ නැහැ. සක්වල තියෙන නැගෙනහිර දිශාව විතරද? දකුණු අනු දිශාදී සතර දිශාවෙත් සතර අනු දිශාවෙත් උඩ යට දිශාවෙත් මේ හැම තැනකම සක්වා ධාතු අනන්තයි අප්‍රමාණයි. මේ අනන්ත සක්වල සත්වය කොච්චර ඉන්නවද? අනන්ත සක්වල සත්වයෝ කියනකොට මේ මිනිස් ලෝකේ ඉන්න මිනිස්සු විතරක් නෙමෙයිනේ. මේ මිනිස් ලෝකේ කෝටි 7-800යි ඉන්නේ. තිරිසන් ලෝකේ කී දෙනෙක් ඉන්නවද? එක බිම් අඟලක එක වර්ග අඩියක තිරිසංගත ප්‍රාණීහු කොච්චරනම් සිටීද? ඔබ ඔය ඉස්සරහා තියෙන ඔය පොකුණේ ජලයේ ජීවත් වන සත්වයෝ කොච්චර ඉන්නවද? මේ මනුස්ස ලෝකේ මිනිසුන්ට වැඩි සත්ව ප්‍රමාණයක් ඔය වතුර තියෙන ප්‍රමාණය ජීවත් වන ඊටත් වැඩි ප්‍රමාණයක්. මම කියන්නේ පෙනෙන සත්වයෝ ගැන. නොපෙනෙන අය තව කොච්චර ඇතිද? එතකොට මේ විදියට ගත්තොත් එක සක්වලක අටමහා නිරේ මිනිස් ලෝකේ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකවල සත්වයෝ කොච්චරද? දසලක්ෂයක් සක්වල සත්වයෝ කොච්චරද? කෝටි ලක්ෂයක් සක්වල අනන්ත සක්වල සත්වයෝ කොච්චරද? අප්‍රමාණයි. ඒ සියලු සත්වයෝ යම් පින්කමක් සියවතාවක් කරනවා. බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව අවදීයේදී ඔවුන් මේ සියවතාවක් කරපු පින එකතු කරලා සත ගුණයකින් තථාගතයන් වහන්සේ සිද්ධ කරනවා පාරමිතා වෙනුවෙන් ලෝතුරා බුදු බවට. ඒ කියන්නේ පින්වතුනි අනන්ත සක්වල අනන්ත සත්වයන් එක එක පින්කමක් සියවතා බැගින් සිද්ධ කරලා තිබේ නම් තථාගතයන් වහන්සේ ඒ පින්කම් තවත් සිය ගුණයකින් සිද්ධ කරලා ඔවුන් නොකල පින්කම් අනන්ත ගුණයකින් සිද්ධ කරලයි සත පුඤ්ඤ ලක්ඛන නම් වූ කීර්ති නාමය ලබන්නේ. ඒ උතුම් සම්බුද්ධත්වයේ ලබන්නේ. එහෙනම් පින්වතුනි එසේ පින් කරලයි පාරමී පුරලයි ලෝතුරා බුදුනේ. එවන් බුද්ධ රාජ්‍යයකට පත් වූ බුදුරජාණන් වහන්සේ නමකට වෙන නොවන දේ හරියට කියන්න බැයිද? ඒ සියල්ල කියන්න පුළුවන්. ඨාන කෞසල්‍ය කියන්නේ අන්නේකට මේ ලෝකයේ ආයුෂ පිරියෙන හැටි ආයුෂ වර්ධනය වෙන හැටි මතුමත්තේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙන හැටි මේ හැම දෙයක්ම තථාගතයන් වහන්සේ සියල්ල මනාව පහදා දේශනා කළා. ඒ දේ ඒකාන්ත වශයෙන්ම සිද්ධ වෙනවා. එනිසා ඨාන ඥාන බලයෙන් ඒ බුදුරජාණන් වහන්සේ යුක්තයි. ඊළඟ දෙවන ඥාන බලය තමයි බුදුරජාණන් වහන්සේගේ කුමක්ද? අතීත අනාගත පච්චුප්පන්නානං කම්ම සමාදානානං ඨානසෝ හේතුසෝ විපාකං යථා භූතං පජානාති කියන ඥානය. අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයේ සත්වයන් විසින් කරන කර්මයන්ගේ විපාක බුදුරජාණන් වහන්සේ මනාව දැකවදාරනවා. ඒ මහා ඥාන බලය නිසා බුදුරජාණන් වහන්සේ සර්වතෝ භද්‍ර ගුණසන්තානයක් ඇති කරගෙන ශාක්‍ය සිංහ නමින් තුන් ලෝකයම අභිභවනය කරමින් කරුණා නිධානයක් වෙලා පර දුක්ඛ දුක්ඛිත නම් වූ විරුදාවලිය නබමින් සද්ධර්ම ගංගාවක් වෙලා සරණාගත වූ හැම දෙනාටම සරණ ලබා දෙමින්
භාග්‍යවතුන් වහන්සේ ඒ මහා ඥාන බලයෙන් අප්‍රමාණ පිරිසකට පිහිට වුණා. හිත හැදෙන්න කරුණු කියා දුන්න අන්ත අසරණ වෙලාවට පස්සේ ලෝකෙ සිද්ධ වන බොහෝ සිදුවීම් වලින් අපේ හිත පෑරී යනවා, දෙදරා යනවා. අනේ ඇයි මෙහෙම සිද්ධ වෙන්නේ? ඇයි මේ පුංචි දරුවන්ට මේ වගේ තාඩන පීඩන එල්ල වෙන්නේ? ඇයි මේ ඝාතනය කරන්නේ? අනේ ඇයි මේ තරුණ වයසේ මිනිස්සු මැරිලා යන්නේ? ආදී වශයෙන් අපි කොච්චර මැසිවිලි නගනවද? ඒ මැසිවිලි නගන්නේ මෙන්න මේ ඥානය අපිට නැති නිසා. පින්වතුනි, මේ ඥාණයෙන් බුදුරජාණන් වහන්සේ දැක වදාරනවා. මේ ඥාණයෙන් තථාගතයන් වහන්සේට පෙනී යනවා. සත්වයෝ සිද්ධ කරපු කර්මානුරූපීව වුන්ට විපාකේන වෙලා විපාකේන තන විපාකේන ආකාරය අතීතේ වේවා අද වේවා මතු යම් මොහොතක වේවා. 이르දිමත් වූ මහා මොග්ගල්ලාන ස්වාමින් වහන්සේට එදා සොරු පහර දුන්නා. ඒ අස්ති පංජරය සුණු සහල් මට්ටමට කුඩු වෙනකම් භාග්‍යවතුන් වහන්සේට ආරංචි වුණා. අකම්පිතෝ තථාගතයන් වහන්සේ වදාලා ඒ මොග්ගල්ලාන කරපු අකුසලයක් කෙලෙසින් ආවේ. එනිසා ඒ කර්මය, ඒ විපාකය තථාගතයන් වහන්සේ දකිනම ඒක මහා ඥාන බලයක්. කර්ම විෂය අචින්ත්‍යයිනේ. පින්වතුනි, මහා කාල කියලා සෝතාපන්න උපාසක මහත්තෙක් හිටියා. හරිම ශ්‍රද්ධාවන්තයි. ජේතවන විහාරේ රෑ එළි වෙනකන් සබ්බ රත්තින් ධම්ම කතං සුනාති. ඒ කියන්නේ එදා දෙව්රම් විහාරේ රෑ එළි වෙනකන් ධර්ම දේශනා කළානේ. රහතන් වහන්සේලා, බුදුරජාණන් වහන්සේ රෑ එළි වෙනකන් මේ උපාසකතුමා බණ අහලා දෙව්රම් වනාරනේ තියෙන පැම්පොකුණට ගිහිල්ලා ඇඟ සෝදගත්තා. ඇඟ සෝද ගන්න යන වෙලාවේ පෙර කර්මයක් මතුවෙලා මරණය හිමි වුණා. මොකක්ද කර්මය? පෙර සංසාරයේ සිද්ධ කරපු ප්‍රාණඝාතයක්. ඒක දිග කතාවක්. ඉතින් හොරු කණ්ඩායමක් රාත්‍රී කාලේ ගෙවල් බිඳලා බඩු මුට්ටු අරන් යනකොට එළි වෙනකොට මිනිස්සු පන්නගෙන එනවා. පන්නගෙන එනකොට මේ දෙව්රම් විහාරයේ දොර කොටුව ළඟ තියෙන පොකුණ ළඟින් බඩු පොදියක් දාලා දිව්වා. ආපු ගම මිනිස්සු අල්ලගත්තා. මෙන්න හොරා වුණා. රෑ එළි වෙනකන් බණ අහනවා කියලා පෙන්වනවා. හැබැයි රෑ එළි වෙනකන් සොරගමේ ගිහිල්ලා උදේ දෙව්රම් විහාරයට එනවා නේද? අල්ලගෙන තලලා ඝාතනය කළා. සෝතාපන්න උපාසකෙක්, හිත හොඳ උපාසකෙක්, කාගෙත් හිත දිනාගෙන හිටපු උපාසකෙක්, බොහොම ප්‍රියමනාප දැකුමක් ඇති උපාසකෙක් බුදුරජාණන් වහන්සේ දෙව්රම් විහාරේ වැඩ සිටියේදී මෙහෙම ගහලා ඝාතනය කළානේ. පොළු වලින් ගහලා ලේ විලක් කරලා ඝාතනය කළානේ. මේ මොන අපරාධයක්ද? දෙවියෝ දැක්කේ නැද්ද මේ දෙව්රම් වනාරණට එන? බ්‍රහ්මයෝ දැක්කේ නැද්ද? මේ උපාසකතුමා මැරිලා ඉන්නවා. මෙහෙම ඝාතනය වුණේ මොන අවනඩුවක් නිසාද? මෙන්න මේ විදිහට මිනිසු කතා වුණා. බුදුරජාණන් වහන්සේ ළඟටත් ඔය ආරංචිය ගියා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා. සෝ මහණෙනි, ඒ පුද්ගලයා ආම භික්කවේ ඉමස්මින් අත්තභාවේ කාලේන අපපති රූපම් මරණං ලද්ධං. මේ කාල උපාසකතුමාට බැලූ බැල්මට මේ ජීවිතේ ලැබිච්ච මරණය නම් හොඳ මරණයක් නෙමෙයි, හරි අවාසනාවක් වගේ පේනවා. හැබැයි පුබ්බේ කතකම්මස පනතේන යුත්තමේව ලද්ධං. පෙර කරපු අකුසල කර්ම තියෙනවා. ආන්නේ අකුසල කර්මයට ලැබිච්ච විපාකේ අනුව ගල්පා බලද්දී නම් මේක අවනඩුවක් නෙමෙයි. මෙයාට ලැබෙන්න ඕනේ විපාකයයි මේ ලැබුණේ. පෙර රාජභටයෙක් ලෙස අනෙකෙකුගේ භාර්යාවක් පැහැර ගැනීම උදෙසා බොරු නඩුවක් ගොතලා ඒ ස්වාමියාව ඝාතනය කරනවා. අන්නේ අකුසලයේ නිරේ ගිහිල්ලා පැසව ඇවිල්ලා අත්ත භාව සතේ තතේව පෝතිතෝ මරණම් පාපුනි. මහණෙනි, ආත්ම භාව 100ක් ওই විදිහටම පොළු වලින් ගහලා මැරෙන්න වුණා කියලා ඥාණයෙන් තථාගතයන් වහන්සේ වදාරලා අත්න්තනාහි කතං පාපං අත්න්තජං අත්න්ත සම්භවං අභිමන්තති දුම්මේධං වජිරං වස්මමයං මනින්. තමා කළ පාපය තමා වෙත පැමිණේ. තමන් කරපු අකුසලයෙන් තමාමයි අපිරිසිදු වෙන්නේ. තමා අකුසලයක් කරේ නැත්නම් කළා තියෙන කුසල් නම් අත්තනාව විසුද්ධිති, තමාටම පිරිසුදු බව මතු යම් මොහොතක ලැබෙනවා. එනිසා අකුසල් කළොත් විපාකයේ අත ළඟයි, දුක්ඛිත විපාකයක් ඒ අත ළඟ. ආන්නේ කාරණය තථාගතයන් වහන්සේ සිහිපත් කළා, දේශනා කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ තුන්වන මහා ඥාන බලය තමයි සම්බද්ධ ගාමිනී ප්‍රතිපදාව දක්නා ඥාන බලය. ඒ බුදුරජාණන් වහන්සේ දන්නවා
මෙන්න මේ මාර්ගයෙන් ගියොත් මෙයා නිරයටයි යන්නේ. මෙන්න මෙහෙම වැඩ කළොත් නම් මෙයා තිරිසන් යෝනියට යනවා. මෙහෙම හිටියොත් මෙයා പ്രേත ලෝකයට යන්නේ. මේ වැඩේ කළොත් මෙයා මනුස්ස ලෝකෙ උපදිනවා. මෙයා මේ විදිහේ ප්‍රතිපදාවකින් ගමන් කළොත් දිව්‍ය ලෝකයට යනවා කියලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දැකවදාරනවා. ඒකට කියනවා සබ්බත් ගාමිනී ප්‍රතිපදාව දක්නා ඥානය කියලා. බුදුරජාණන් වහන්සේ දකිනවා බොහෝ දෙනාගේ ජීවිත දිහා බලද්දි මෙයා මෙහෙම පුහුණු වුණොත් නම් මෙයා නිවන් දකිනවා. මෙහෙම පුහුණු වුණොත් නම් දෙව්ලොව යනවා. ආදී වශයෙන් සියල්ලම දකිනවා. පින්වතුනි අපේ බුද්ධ ශාසනයේ මහා 이르දිමත් වූ රහතන් වහන්සේ කෙනෙක් හිටියානේ පිලින්දිවච්ඡ කියලා. හරිම ආනුභාව සම්පන්නයි. දෙවිවරු වැඩිපුරම කැමති රහතන් වහන්සේ පිලින්දිවච්ඡ මහ රහතන් වහන්සේ. උන්වහන්සේ ගිහි කාලේ දන්නවා චූල ගන්ධාරි විද්‍යාව. ඒ චූල ගන්ධාරි විද්‍යාව පුහුණු කරපු මේ තරුණයාට අහසින් යන්න පුළුවන්නේ. පරචිත්ත විදු ඒ විතරක් නෙමෙයි. ඒ විද්‍යාව මුල් කරගෙන අන් අයගේ සිත් කියවන්නත් පුළුවන්. දැන් ඔන්න අන් අයගේ සිත් කියවන්නත් පුළුවන්, අහසින් යන්නත් පුළුවන් මන්ත්‍ර බලයකින් බුදුරජාණන් වහන්සේගේ කාලේ. එනිසානේ භාග්‍යවතුන් වහන්සේ 이르දි ප්‍රාතිහාර්ය තහනම් කළේ. රාජගහේ ලාභං යසග්ගම්පත්තෝ පටිවසති. මේ ස්වාමින් වහන්සේ රජගහ නුවර බොහෝ ලාභ සත්කාර ලබාගෙන දැන් හරි 이르දිමතෙක් ඇටියට, මහා බලකාමියෙක් ඇටියට, බලවතෙක් ඇටියට ජීවත් වෙනවා. අන්නේ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩියානේ රජගහ නුවරට. වඩිනකොටම රජගහ නුවර රාජ්‍ය බල ප්‍රදේශයේ සිරිපා පිහිටුවනකොටම මොකක්ද වුනේ? අර සියලු 이르දිය නැති වුණා. දැන් අහසින් යන්නත් බෑ. ජප කරනවා මන්ත්‍රය අහසින් යන්න බෑ. ඒ වගේම අනිත් අයගේ සිත් කියවන්නත් බෑ දැන්. ඔන්න දැන් මොහුට ආරංචි වුණා භාග්‍යවතුන් වහන්සේ වැඩියා කියලා. නිස්සංසයන් සමනේන ගෝතමේන මහා ගන්ධාර විඥාන ජානාති. ඒකාන්ත වශයෙන් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මහා ගන්ධාරි විද්‍යාව දන්නවා. ඔහුට කියලා තිබුණා ගුරු පරම්පරාවෙන් යම් කිසි කෙනෙක් මහා ගන්ධාරි විද්‍යාව දන්නවනම් චූල ගන්ධාරි විද්‍යාවේ බල බිඳෙනවා කියලා. දැන් මේ ස්වාමීන් වහන්සේ ගිහි කාලේ දන්නේ චූල ගන්ධාරි විද්‍යාවනේ. ඉතින් ඔහු හිතුවා ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේ මහා ගන්ධාරි විද්‍යාව දන්නවා. ළඟට ගියා වන්දනා කරා ප්‍රකාශ කරනවා අහං මහා සමන තව සන්තිකේ ඒකං විජ්ජං පරියාපුනිතුකාම මහා ශ්‍රමණයාණෙනි මම කැමති ශ්‍රමණයන් වහන්සේ ළඟ එක්තරා විද්‍යාවක් ඉගෙන ගන්න. ඕකා සම්මේ කරෝහි මට අවස්ථාව ලබා දෙන්න. තේනහි මම සන්තිකේ පබ්බජ්ජාහි එහෙනම් මා ළඟ පැවිදි වෙන්නකෝ. විජ්ජාය පරිකම්මං පබ්බජ්ජා ඒ විද්‍යාව ලබන්න පරිකර්මයේ පුහුණුව වෙන්නේ පැවිද්ද. එනිසා පැවිද්ද ලබන්නකෝ මම විද්‍යාව කියා දෙන්නම්. තථාගතයන් වහන්සේ කර්මස්ථාන ලබා දුන්නා. නචිරස්සේ වරහත්තම් පාපුනි නොබෝ කලකින් ආර්ය විද්‍යාව ලැබුවා. ඒ රහතන් වහන්සේට පස්සේ කාලේ අව්‍යාජ හිණාවක් මතුවෙන්නේ නැති. මම බුදුරජාණන් වහන්සේ ළඟට ගිහලා මන්ත්‍රයක් ඉල්ලුවානේ. ඒත් මට තථාගතයන් වහන්සේ ලබා දී හැකි ඉහළම දිව්‍ය මන්ත්‍රය ලබා දුන්නානේ. සංසාරයෙන් මත මිදෙන්න. එදා පටන් අහසින් යනම කාටවත් බෑ ඒ බලය නැති කරන්න. පින්වතුනි අන්නේ වගේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ දන්නවා දකිනවා මෙන්න මේ පාර ගියොත් මෙයාට අරහත් බල විමුක්තිය සැලසෙනවා. මෙන්න මේ පාර ගියොත් නිරේ යනවා, പ്രേත ලෝක යනවා ආදී වශයෙන් ඒ සියල්ල අඩුවක් නැතිව ඒ ධර්මරාජයන් වහන්සේ දැකවදාරනවා. හතරමන ඥාන බලය තමයි අනේක ධාතු නානා ධාතු ලෝකය තත්වාකාරයෙන් දක්නා ඥානය. බුදුරජාණන් වහන්සේ දකිනවා මේ ලෝකේ ආයතන වශයෙන් ගත්තොත් චක්කු සෝත ගාන ජීවා කාය මන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මේ අධ්‍යාත්ම බාහිර ආයතන ධාතු වශයෙන් ගත්තොත් චක්කු ධාතු චක්කු විඥාන ධාතු රූප ධාතු ආදී වශයෙන් 18ක් වූ ධාතු පැනවීම මේ වගේ ඇති වෙනස ඒ වගේ මේ සත්ව පුද්ගල సంతානය හා ප්‍රතිබද්ධ නාම රූප ධර්ම පරම්පරාව ස්කන්ධ ආයතන ධාතු චතුරාර්ය සත්‍ය ප්‍රතීත්‍ය සමුත්පාදයේ වශයෙන් මෙන්න මේ ඥාන බලයෙන් බුදුරජාණන් වහන්සේ දැකවදාරනවා. ඒ වගේම මේ ඥාන බලයෙන් බුදුරජාණන් වහන්සේ බාහිර ධාතු නානාත්වය මනාව දේශනා කරනවා. බාහිර ධාතු නානාත්වය කියලා කියන්නේ මේ ලෝකයේ එකකට එකක් ගස් වැල් තියෙනවා වෙනස්. එකකට එකක් භූමීන් තියෙනවා වෙනස්. ඒවා සංයුතීන් වෙනස් ආදී වශයෙන් මේ ලෝකේ මේ බාහිර වස්තු ගත්තොත් පුද්ගලයෝ ගත්තොත් ඒ වගේම කාලගුණික දේශගුණික තත්වයන් ගත්තොත් මේ හැම දෙයක්ම මේ විදිහට වෙනස් වෙන්නේ කොහොමද? අභිනවයෙන් දේවල් නිර්මාණය වෙන්නේ කොහොමද? මිනිස්සු හොයාගන්නවා කියලා යන්ත්‍ර සූත්‍ර උපකරණ ආදී වශයෙන් මේ හැමදේම කොහොමද සිද්ධ වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ අන්න ඒ
අනේක ධාතු නානා ධාතු දක්නා සතරවන ඥාන බලයෙන් බුදුරජාණන් වහන්සේ දැක වදාරනවා. ඒ බාහිර ධාතු නානත්වයත් අධ්‍යාත්ම ධාතු නානත්වයත් හිනි පෙත්තටම දකින්නේ ඒ තථාගතයන් වහන්සේ. මේක බොහෝම ගැඹුරු ඥාන බලයක්. සර්වඥතා ඥානය කියන්නේ මෙන්න මේ ඥාන බලයට. ඒ ඥාන බලයෙන් තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝකේ හැම වාදයක්ම මතනය කරමින් විසරදව දම් දෙසුවේ. විසරදං වාද පතාති වත්දිනං තිලෝක පඤ්ජෝත මසය සාහිනං අසේස ඤෙය්‍යා වරණප්පහායිනං නමාමි සත්තාර මනන්ත ගෝචරං සාධු සාධු සාධු. අනන්ත ගෝචර වූ අනන්ත විෂය ඇති ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට අපි හැම දෙනාගේම උත්තමාංග නමස්කාරයම වේවා. සාධු සාධු සාධු. පින්වතුනි, ඒ බුදුරජාණන් වහන්සේගේ ඊළඟ මහා ඥාන බලය තමයි සත්වයන්ගේ නානාදී මුත්තිගතං යථාභූතං, තත්වයන්ගේ අදහස්, ඒ වගේම තත්වයන්ගේ සිතුවිලි, සත්වයන්ගේ ඉන්ද්‍රියන් මනාව දක්නා ඥාන බලය. ඒ මනාව දක්නා ඥාන බලයෙන් භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ අර අසාධාරණ ඥානවල කිව්වා වගේ සත්වයන් හා සම්බන්ධ සියල්ල මනාව දැක වදාරලා ඔවුනට පිහිට වෙනවා. අසාධාරණ ඥානවල තියෙන ඒ ඥාන බලයම තමයි බුදුරජාණන් වහන්සේගේ මෙතන නානාදී මුත්තික ඥානය කියලා කියන්නේ. ඒ ඥානයෙන් තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ ආකාශ ගංගාවක් පොළොවට ඇද දක්වනවා වගේ අනෝතත් විල් තෙරේ ඇති පස්වනක් පියුම් එක පැහැර උදුරලා සත්වයන් වෙත පමුණුවනවා වගේ සියලු ආකාශයේ පැතිරලා තියෙන තාරකා සමූහය එකම සක්වලක එකම භූමි පොළොවට හැලෙන්නට වැටෙන්නට සලස්වනවා වගේ දෙවියන්ගේ පරසතු වෘක්ෂ මූලය අතින් අල්ලගෙන අමුණක් පමණ රෙහෙනු ඇති පරසතු මල් මුළු ලෝකයේ ඉසිනවා වගේ දෙවියන් සහිත ලෝකයට ශාන්තමා දහම් ධාරාව යොමු කරලා සියලු සත්වයන් සමනය කළේ, ශාන්ත කළේ, දාන්ත කළේ අන්නේ මහා ඥාන බලයෙන්. හයවන මහා ඥාන බලය තමයි බුදුරජාණන් වහන්සේගේ පරසත්තානම් පරපුග්ගලානම් ඉන්ද්‍රිය පරෝ පරියත්තං යථාභූත ඥාන බලය. එයත් සඩසාධාරණ ඥානවල කතා කළ සත්වයන්ගේ තත්වය, සත්වයන්ගේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ඉන්ද්‍රිය දක්නා ඒ මහා ඥාන බලය. එයින් තමයි බුදුරජාණන් වහන්සේ බොහෝ සත්වයන් දමනය කරලා, සාන්ත කරලා, හික්මවාලමින් සත්වයන්ට අවශ්‍ය ධර්මපරයාය කුමක්දයි දැක වදාරලා අවබෝධ කළේ. ඔබ අහලා තියෙනවා නේද? රූපනන්දා ශාක්‍ය කුලයේ උපන් බොහෝම රූප සෞන්දර්යයක් හිමි උත්තම රූපපත්තා පාසාදිකා දස්සනීයා කියනවා. දකින්න හරි ලස්සනයි, බලන්න හරි ලස්සනයි. ඒ තරම් ලස්සන රූපයක් ඇති ශාක්‍ය කුමාරිකාවක්. හැබැයි හරි ආඩම්බරයි. ඇය කල්පනා කරන මගේ ජේෂ්ඨ සොහොයුරා භාග්‍යවතුන් වහන්සේනේ ලෝතුරා බුදු බවට පැමිණුණා. නන්ද කුමාරයාත් පැවිදි වුණා. මගේ අම්මා ප්‍රජාපතියත් පැවිදි වුණා. ඒ වගේම රාහුල භද්‍රයන් පැවිදි වුණා. ලෝතුරු සැනසීම ලැබුවා. දැන් මේ රජමැදුලේ තනියම ඉන්න එකේ තේරුමක් නැහැ. මාත් පැවිදි වෙන්න ඕනි කියලා මේ රූපනන්ද පැවිදි වුණා. පැවිදි වෙලා හැබැයි කවදාකවත් බුදුරජාණන් වහන්සේ බෑ දකින්න යන්නේ නැහනේ. ඇයි යන්නේ නැත්තේ? එක හේතුවක් නිසා. ඒ හේතුව තමයි බුදුරජාණන් වහන්සේ රූපයට නිඳා කරනවා කියලා ඇයට අහන්න ලැබෙනවා. තථාගතයන් වහන්සේ රූපයට නිඳා කරන්නේ නැහැ. රූපයේ ආදීනම කියා දෙනවා. රූපය කියන්නේ බොහෝ දුක් උපදින තැනක්. රෝග නිද්ධම් පබංගුරන්ගේ සත්‍ය කීම රූපයට නිඳා කිරීමක්ද? නමුත් ඇයට හිතුනේ තථාගතයන් වහන්සේ රූපයට නිඳා කරනවා කියලා. නමුත් බුදු ගුණ ඇහෙද්දි ඇයට යන්නම හිතුණා. මම ගිහිල්ලා හැංගිලා බුදුරජාණන් වහන්සේ බලලා එනවා. හැබැයි පේන්න ඉන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ දැකවදාලා රූපනන්දා එනවා මා බලන්න. ඇය රූප මදයෙන් මත් වෙලා ඇයට වඩා 100,000 ගුණයකින් ලස්සන දෙවඟනක් වගේ 16 හැවිරිදි තරුණ කුමාරිකාවක් බුදුරජාණන් වහන්සේට පවන් සලනවා. ඇයට පේන්න සැලැස්සුවා.
භාග්‍යවතුන් වහන්සේ සහ රූපනන්ද විතරයි දැන් දකින්නේ. දැකපු ගමන් රූපනන්දට හිතෙන්නේ ස්වර්ණමය හංස දේනුවක් ළඟ මම මහා කැවිඩියක් වගේනේ. මං හිතුවේ මගේ රූපේ ලස්සනයි කියලා. මේ රූපෙනේ ලස්සන. සංසන්දනය කරලා බලනවා අංගපසංග. අවසානයේ රූපනන්දා තමන්ගේ රූපේ ලස්සනයි කියන මාන්නේ බිඳගත්තා. රූපේ ලස්සන නෑ කියලා වැටහුණා. හැබැයි තාම රූපේ පිළිබඳව බැඳීම තියෙනවා, ආසාව තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ 12 හැවිරිදි තරුණිය ටිකෙන් ටික වයස්ගත වෙලා දි รา ගිහිල්ලා වැතිරිලා අසුචි ගොහරුවේ ලගිනවා පේන්න සලස්වනකොටම රූපේ පිළිබඳව තිබ්බ සියලු බැඳීම් නැති වෙන්න පටන් ගත්තා. ඒ ලස්සන රූපයත් මෙහිම මල මුත්‍රා ගොඩේ වැටුණා නම් මගේ රූපයට මොනවා නොවේද? බුදුරජාණන් වහන්සේ අන්නේ වෙලාවේ ඇගේ හදවත දිහා බැලුවා අර ඥාන බලයෙන්. බලලා දේශනා කරනවා ආතුරං අසුචින් පූතින් පස්ස නන්දේ සමුස්සයං උංගරන්තං පංගරන්තං බාලානං අභිපත්තිතං. නන්දාවෙනි බලන්න රූපේ දිහා හැම පැත්තෙන්ම අසුචි උතුරනවා නේද? මේක ගැන එච්චර වර්ණනා මුකයෙන් හිතන්න පතන්න යන්න එපා. යථා ඉදං තථා ඒතං. ඒ රූපේ වගේමයි මේ මාළඟ මඩ ගොහරුවේ අසුචි ගොහරුවේ වැටෙන තින්න රූපේ වගේමයි ඔබේ රූපයක්. එනිසා එලෙසින් බලන්න ධාතුසෝ පුඤ්ඤතෝ ශුඤ්ඤතෝ පස්ස. ධාතු වශයෙන් ශුන්‍ය වශයෙන් බලන්න. මාලෝකං පුනරාගමි. ආය මව් කුසට එන්න හිතන්න එපා. භවේ ඡන්දං විරාජිත්වා උපසන්තෝ චරිස්සති. මේ භව ගමන පිළිබඳව තියෙන ඡන්ද රාගය නැති කළා දාලා ඔබ සාන්ත වෙන්න, සංවර වෙන්න. පින්වතුනි, මේ ගාථාව අවසන් වෙනකොට බුදුරුව බලන්නට තමන්ගේ රූපේ පිළිබඳව තියෙන උද්දච්චකම නිසා නොගිය රූපනන්දා සෝතාපන්න වුණානේ. නැවත ගාථාවක් දේශනා කළා, රහත් වුණා. ඔන්න බුදුරජාණන් වහන්සේගේ ඥාන බලය, මේ ඥාන බලයේ හිමි කිසිම කෙනෙකුට, මේ ඥාන බලයේ හිමි තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේට අභියෝග කරන්න ලෝකෙ කිසිම කෙනෙකුට බෑ. හත්වන ඥාන බලය තමයි තථාගතයන් වහන්සේ ධ්‍යාන විමෝක්ෂ සමාධි සමාපත්තීන් දක්නා ඥානය. අෂ්ට සමාපatti උපදවන හැටි, ධ්‍යාන පිරිහෙන හැටි, ඒ ධ්‍යාන වලින් ධ්‍යාන දියුණු කරලා වසඟ කරලා අභිඥා උපදවන හැටි, රූපාවචර අරූපාවචර සමාපත්තීන් ගැන, කසින සමාපatti ගැන, 40 කර්මස්ථානයන් ගැන, විපස්සනා කර්මස්ථානයන් ගැන ආදී කොටගත් සියලු භාවනා ඥාන බල සමුදාය ගැන මේ ඥාන බලයෙන් බලබලා ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අමා දහම් දේශනා කරද්දී ඒකාන්ත වශයෙන් අසන්නන්ට ඒ අමා දහම මේ මටමයි දේශනා කරන්නේ කියලා අවබෝධ වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ඒ ඥාන බලය හරි ආශ්චර්යමත්. අටවන ඥාන බලය තමයි ස්වාමින් වහන්සේ පුනච්ච පරං සාරිපුත්ත තථාගතෝ අනේක වීතං පුබ්බේ නිමාසං අනුසරති. පෙර විසූ ස්කන්ධ පරම්පරාව තත්පරයෙන් නිමේසයෙන් සිහි කරනවා. අසවල් ಜಾති අසවල් තැන හිටියේ. නම මෙහිමයි, ගම මෙහිමයි, වයස මෙහිමයි, කෑවේ බිව්වේ මේවා, රුචි අරුචිකම් මේවා සිහි කරනවා. එක නිමේෂයට අනන්ත ಜಾති. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජීවත් වන කාලේ එක්තරා උපාසක මහත්තයෙකුට දානයක් දෙන්න හිතුණා. සිත හොඳට පැහැදිච්ච මේ උපාසක මහත්තයා දින 7ක් එක දිගට දන් දුන්නා. භාග්‍යවතුන් වහන්සේ ඇතුළු මහා රහතන් වහන්සේලාට දන් දීලා 7 වන දවසේ වටිනා සෙරෙප්පු පූජාවක් කළා. බුදුරජාණන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලාට සෙරෙප්පු සමග තුන් සිවුරුම පූජා කළා කියලා හිතමු. මේ වගේ මහා පූජාවක් කරලා ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ උපාසකතුමාට ඒ දේශනාවෙන් පස්සේ ධර්මානුශාසනාවක්, නැත්නම් ඒ දානයෙන් පස්සේ ධර්මානුශාසනාවක් සිද්ධ කළා. භුක්තානුමෝදනා ධර්ම දේශනාව. එහිදී දේශනා කරනවා, උපාසකතුමනි, ඔබ මහා දානයක් දුන්නා නේද? ඔබ මේ දීපු දාණයට මරු 4කත් ඔබට පිහිට ලැබෙනවා. මහා සාගරෙත් ඔබට පිහිට ලැබෙනවා. අහසේ ගියත් ඔබට පිහිට ලැබෙනවා. මොන තරම් විපතක් ආවත්, ගිනි කඳු පිපිරුවත්, සමුදුර ගොඩට ගැලුවත් ඔබට නම් පිහිටක් ලැබෙනවා. උපාසකතුමනි, ඔබ මහ වටිනා පූජාවක් නෙමේ සිද්ධ කළේ. මෙහෙම දේශනා කළ වදාරනවා. උපාසකතුමනි, මෝලිය කියලා නගරයක් තිබුණා. ආනේ මෝලිය නගරයේ මෝලිය රජතුමා රාජ්‍ය කරවන කාලේ මම ඈත දවසක ඒ යුගයේ සංක කියලා බ්‍රහ්මණෙක් වෙලා ඉපදුනා. මමත් ඔබ වගේම දන් දුන්නා. මම ඒ ජීවිතයේ
දන් වැටවල් 6ක් සම්පාදනය කළා මගේ බල ප්‍රදේශේ. හැමදාම දන් දෙනවා. දහස් ගණනකට දන් දෙනකොට මගේ ධනය ටික ටික ගෙවී යනවා. මං කල්පනා කළා ධනය ගෙවෙන නිසා ධනය හොයන්න පිට රටකට යන්න ඕනි. මේම හිතලා සේවකයන්ට දන් වැට බාර දීලා අලුතෙන් ධනය සපයා ගන්න පිට රටකට යන්න මහා සාගරය ළඟ නැව් තටාංගනයකට වරායකට මම ගියා. ආන්නේ වරායට යනකොට උපාසකතුමනි මට සාගරයේ මැද ලොකු අන්තරායක් වෙනවා කියලා ගන්ධමාදන පර්වතයේ හිටපු පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් දැකලා අහසින් මා ඉදිරියට වැඩම කළා. ගිනි මද්දහනේ වැලිකට පුපුරන අවුරස්මියේ ඇවිදගෙන යනවා. එදා මම දුවගෙන ගිහිල්ලා සංඝ බ්‍රාහ්මණ ලෙස පසේ බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා. කොහොමද ආරාධනා කළේ? බන්තේ මය්යං අනුග්ඝාත්තාය තෝකං මග්ගා ඔක්කම්ම ඉමං රුක්ඛමූලං උපසංකම. අනේ ස්වාමීනි මට අනුකම්පාවෙන් ඔය ගිනි මද්දානේ වැල්ලෙන් අයින් වෙලා වැඩම කරන්න මම මේ පණුවපු වාසනයට මේ තුරු සෙවණට ආරාධනාව පිළිගත්තා. පසේ බුදුරජාණන් වහන්සේ වැඩම කළා. ඉන් අනතුරුව අවු රශ්මියට තමන් හිසේ සෙවණ කරගෙන ගියපු කුඩයත් ඒ වගේම තමන් දාගෙන පැලඳගෙන හිටපු පාවහන් යුගලයත් පිස දමලා තෙල් ගල්වල පිරිසුදු කළා. පසේ බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් ධෝවණය කළා. ආදරයෙන් මේ සිරිපතුල් ඉඹගෙන වන්දනා කරලා ඒ සිරිපතුල් වල මේ පාවහන් පැලඳුවා. ස්වාමිනී මේ පාවහන් දෙක පැලඳගෙන ඔය කුඩය ඉහළගෙන මට පේන්නම වඩින්නකෝ. ඒ වෙලාවේ ඒ ආරාධනාව පිළිගත් පසේ බුදුරජාණන් වහන්සේ අහස් කුසට වැඩම කළා. ගන්ධමාදන පර්වතයට යනකම් දැන් පේනවා. සංඝ බ්‍රාහ්මණ තුමා අප්‍රමාණ ශ්‍රද්ධාවකටපත් වුණා. අප්‍රමාණ ශ්‍රද්ධාවකටපත් වෙලා මට නම් කිසිම අන්තරායක් සාගරයේ මැදදිවත් වෙන්නේ නැහැ කියන මහා වීරියෙන් සාගරයේ ගමන් කරද්දී නැව බිඳී ගියා. අන්තිමට නැව බිඳී ගියාට පස්සේ චතුමදර අනුභව කරලා උපෝසත සිල් සමාදන් වෙලා සාගරයේ පිහිනනවා. මෙහෙම පිහිනා දවස් 7ක්ම පිහිනවා. දවස් 7ේම උපෝසත සිල් සමාදන් වෙලා. පින්වතුනි හිතන්නවත් පුළුවන්ද එක පැයක් ඔබට එහෙම පිහින ගන්න පුළුවන් වෙයි කියලා. මහා බෝසතාණන් වහන්සේගේ වීරිය බලය, පාරමී බලය, අදිෂ්ඨාන බලය අහෝ මොන තරම්ද. දවස් 7ක් පිහිනනකොට තමයි මණිමේකලා දෙව්දුවට දැනී ගියේ. මහා සත්වයන් වහන්සේ මහා සාගරයේ මැද විනාශ වෙන්න යනවා. ප්‍රනීත රස ආහාර පාත්‍රයක් අරගෙන ගියා. මහා සත්වයන් වහන්සේ වළඳන්න කිව්වා. මට එපා මං සිල් සමාදන් වෙලා ඉන්නේ. බලන්න ප්‍රතික්ෂේප කරපු හැටි. මැරෙන්න යද්දි මහා සාගරේ කවුරුවත් එහෙම කියාවිද? නමුත් මහා බෝසතාණන් වහන්සේ එහෙම ප්‍රතික්ෂේප කළා. මණිමේකලාවගෙන් අහනවා ඔය දානි ටික ඔය කෑම ටික අරගෙන එන්නේ ඔබේ අනුහසින්ද මගේ පිනකින්ද? අන්නේ වෙලාවේ කියන මහා සත්වයන් වහන්සේ තව කෙනෙකුගේ පිනකින් තව කෙනෙකුට පිහිට වෙන්න බෑ. ඔබ වහන්සේගේ පිනටමයි. ඔබ වහන්සේ නැව් නගින්න කලින් පසේ බුදුරජාණන් වහන්සේට ඒ සිරිපා පළඳින්න පාවහන් පූජා කළා. ඡත්‍රයක් පූජා කළ පිනටයි ඔබ වහන්සේ ළඟට මම මේ ආවේ පිහිට වෙන්න. ආන්නේ වෙලාවේ කැමති වුණා ඇගේ උපකාර ලබන්න. ඉන්පසු මණිමේකලාව මවා දුන් සත්‍රුවන් නෞකාවේ නැගිලා මෝලිය නගරය බලා නැවකින් මාව හරිය ආශ්චර්යමත්. මේ අත්තන්ට නම් හිතන්නත් බැරි වේවි කොහොමද පස්පොළවේ නැවකින් ආවේ කියලා. ඒවා තමයි දේව 이르දීන් කියන්නේ, පුණ්‍ය 이르දීන් කියලා කියන්නේ. අවසානයේ දන් දීලා පාරමී පුරලා සුගතියෙන් සුගතියට ඇවිල්ලා ලෝතුරා බුදු වූ ඒ සංඝ බ්‍රාහ්මණතුමා මෙදා ගෞතම නමින් තුන්ලොවක් සනසන ජීවිතයේ ඒ අතීතයේ බලාපුබ්බේ නිවාසානුස්මෘති ඥාන බලයෙන් බෝසත් අවධියක පිරූ ගුණයක බලය ලෝකෙට අන්න එහෙම කියා දුන්නා. එනිසා අචින්ත්‍ය වූ වචන ඇති, උපමාන ඇති, වියත්කම් ඇති, පින්බර වූ මහත්කම් ඇති, ආශ්චර්යමත් වූ තුන් ලෝකාග්‍ර වූ පුරුෂෝත්තමයාණන් වූ කිසිවෙකුටත් අභිභවනය කළ නොහැකි දර්ප ඇති මුළු ලොවට ඒකාචාර්ය වූ සියලු මිසදිටුවන් බිඳහෙලා දහම් දෙසන ඇතිතාක් සියලු හිත වැඩ සලසා වදාරන සියලු සංසාර දුක්ගිනි නිවාලන ඒ තථාගත සම්බුදු සිහරජුන් වහන්සේට අපගේ හදපිරි ගෞරවාදර භක්ති ප්‍රණාම පූජෝපහාර නමස්කාරයම වේවා.
සුවිසුද්ධ සීලේසු සින්ධූපමස්ස සමාධි ධම්මේසු පඨවි සමස්ස අනන්ත ඥානේසු ගගනූපමස්ස නමාමි සිරසා සිරිගෝතමස්ස පිරිසිදු සිල්කන්ද සමුදුර සේමා නිසල සමාධිය මිහිකත සේමා අනන්ත ඥානය අහසක් සේමා සිරිපා අභියස පිනිපාවේවා සාධු සාධු සාධු. ස්වාමින් වහන්ස ඒ භාග්‍යවතුන් වහන්සේගේ නවවන මහා ඥාන බලය තමයි දිබ්බ චක්කු ඥානය. ඕනම තැනක තියෙන දෙයක් මොහොතකින් දැක බලා ගන්නට පුළුවන් මේ දිබ්බ චක්කු මහා ඥාන බලයෙන්. බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥාන මණ්ඩලයේ වටකොට ඇති මේ දිබ්බ චක්කු ඥාන බලය ඕනම දිව්‍ය ලෝකයක බ්‍රහ්ම ලෝකයේ ඈතක දුරක දෙවිවරු කතා කරන්නේ මොනවද මේ වෙලාවේ? සාකච්ඡා කරන්නේ මොනවද? මේ සියල්ල දකින්න අහන්න මේ ඥාන බලයෙන් පුළුවන්. ඒ ඥාන බලයත් සබ්බඤ්ඤුත භූමි අලංකාර කළ ඥාන බලයක්. පුණජ පරංසාරි පුත්ත තථාගතෝ ආසවානං කයානාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පද්ද විහෙරති. පින්වතුනි දසවන මහා ඥාන බලය තමයි කුමක්ද? තථාගතයන් වහන්සේගේ කිහිනාසව ඥාන බලය. මොකක්ද කිහිනාසව ඥාන බලය කියන්නේ? අරහත්ත්වයේ තුලින් ඇතිවන සම්බුදු බලය සියලු කෙලෙසුන් ප්‍රහාණය කළා කියන මෙන්න මේ බුදු බලය. ඒ බුදු බලයෙන් තමයි බුදුරජාණන් වහන්සේ ඕනම තැනක අකම්පිතව විසරදව කේසර සිංහ රාජෙක් වගේ ගමන් කරන්නේ. දෙව්ලොවින් දෙව්ලොවට බඹලොවින් බඹලොවට සක්වලින් සක්වලට ගමන් කර කර වඩිමින් මේ අමා ධර්ම චක්‍රය දේශනා කරන්නේ ආන්නේ ක්ෂීණාශ්‍රව ඥාන බලයෙන්. ඒ ඥානෙම චතු විසරද ඥාන බලයේ ක්ෂීණාශ්‍රව ඥාන බලය කියලා දේශනා කළේ. මෙන්න මේ දස බල ඥානයන්ගෙන් තථාගතයන් වහන්සේ සමන්නාගත වනසේක, ඒකාන්ත වශයෙන් සමන්නාගත වනසේක, නිස්සක වශයෙන් සමන්නාගත වනසේක. නිසායි තුන් ලොවට ඇහෙන්නට නෙමෙයි අනන්ත සක්වලට ඇහෙන්නට ආසබස්ථානයේ පටිජානනය කරන්නේ. මම ලෝතුරා බුදුරජුන්, මම මෙමි ලොවට අග්‍ර වූ දම් රජුන්, ලොව උත්තම කුලයේ ඉපදිලා කුල භේදයේ මකා දමලා ලොව උත්තම පදවියට පත් වෙලා ඒත් හැම දිනාටම සමකුළුනින් පිහිට සැදුවේ මමයි කියලා මේ අභීත ප්‍රකාශය සිද්ධ කරන්නේ මෙන්න මේ ඥාන බල 10 නිසා. ඒ විතරක්ද? ඥාන බල 10 විතරක්ද තථාගතයන් වහන්සේට? තථාගතයන් වහන්සේගේ කාය බලයේ ඒ ශ්‍රී ශරීරය ඔබ දන්නවද? ඔබ මවිතයට පත්වේවි. සංසාර ගමනේ 20 අසංඛ්‍ය කල්ප ලක්ෂයක්වත් දුන් දාණයට හැබැයි එවන් කාය බලයක් ලැබෙනවා කියන එක නම්